තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අප්පමිදං වික්ඛවේ මනුස්සානං ආයෝ ගමනියෝ සම්පරායෝ කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචරියං නත්ති ජාතස්ස අමරණං සදා පූජනීය වන්දනීය අති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් සියලු දෙනාම දැන් මේ මොහොතේ සූදානම් වෙන්නේ වටිනා පින්කමක් සිද්ධ කරන්න ඒ වගේම වටිනා යුතුයකමක් ඉෂ්ට කරන්න ඒ තමයි මේට 3 මාසයකට ඉහතදී මිය පරලෝ යන්නට යෙදුන මෙම නිවසේ ගෘහාධිපති තුමා මේ පින්වත්තුන්ගේ ඥාතිවරයා මිය පරලෝ ගිහිල්ලා 3 මාසක් පෙරන මේ මොහොතේ එතුමට පරලෝයෙන් සංග්‍රහ කිරීම වශයෙන් එතුමට පින් අනුමෝදන් කරන්නත් ඒ වගේම දැඩි ගිලන්ව රෝගාතුරව සිටින තමන්ගේ ඥාති සහෝදරයන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්නත් කියන කලන සිත් කලන අදහස් ඇතුවයි මේ පින්කම හැමදෙනාම සෝදානම් කළේ සිද්ධ කළේ තමන්ගේ බලාපොරොත්තු ඒ ආකාරයෙන් ඉෂ්ට කරන්න නම් එසේ කිරීමේ හැකියාව තියෙන්නේ ඕගොල්ලෝ අතේ. ඕගොල්ලෝ මොනතරම් උවමනාවකින් ඕනෑකමකින් මේ ධර්මයේ අහයිද අහලා තේරුම් ගන්න උත්සාහවත් වෙයිද ඒ වාරයක් ගානේ ඥාතිවරයන්ට පින් සිද්ධ වෙනවා. ඕගොල්ලෝ උවමනාවක් නැතුව විසිරුණු සිත් ඇතුව චාරිත්‍රයකට බණ ඇහුවොත් ඒකෙන් බොහොම අල්ප කුසලයක් විතරයි සිද්ධ වෙන්නේ. එතකොට අපිට අනුමෝදන් කරන්න වෙන්නේ ඥාතිවරයාට බොහොම අල්ප කුසලයක්. ඒ නිසා තමන්ගේ ඥාතිවරයාට වඩාත් හොඳ විදිහට පරලෝ වශයෙන් සංග්‍රහ කරනවද නැද්ද කියන එකේ හැකියාව තියෙන්නේ ඕගොල්ලෝ අතේ. ඕගොල්ලෝ හොඳ උවමනාවෙන් හොඳ ඕනෑකමින් මේ ධර්මය ශ්‍රවණය කළොත් බොහෝම වටිනා කුසල ධර්මයක් සිද්ධ වෙයි. ඒකාන්තයෙන් පින්ගන්ට පුළුවන් තැනක හිටියොත් එතුමා මේ පින අනුමෝදන් වෙලා බොහෝ යහපතකට පත් වෙනවත් නොඅනුමානයි. ඒ නිසා මුලින්ම මතක් කරනවා හැමදෙනාම සිත නොයෙක් අරමුණු වල දුවන්නට නොදී බොහෝම වමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ කියලා. පින්වතුනි විශේෂයෙන්ම යමක් මතක් කර යුතුයි. ඇති වෙන හැම දෙයක්ම නැති වෙන ධර්මතාවයක් වෙන ලෝකයේ තුල උපන්න මිනිස්යාගේ ජීවිතයේ මරණයෙන් අවසන් වෙන බව ධර්මතාවයක්. ඉපදිලා ජීවත් වෙලා
මරණය නැමැති ධර්මතාවයට පත් වෙන හැම කෙනෙක්ම ඒ ස්වභාවයට පත් වෙන්නේ ලෝකේ ධර්මතාවයක් හැටියට. නමුත් එහෙම පත් වෙන අය අතරින් බොහොම ටික දෙනෙක් තමන් මරණයට පත් වුණත් නොමරෙන මාවතකට තමන් හොයමින් තමන්ට බැයිනම් අනිත් අය යවමින් බොහෝ යහපත් ජීවිතය අවසන් කරන අයත් ඉන්නවා. ඒකට නිදසුනක් තමයි මේ ගෙදර පියතුමා. චන්ද්‍රපාල මහත්මයා තමන් දින ආයුෂ ඉවර වෙලා මිය පරලෝකියත් ජරා මරණ දුකටපත් උනත් මේ වගේ ජරා මරණ දුකටපත් වෙන අහිංසක ලෝකයා ජරා මරණ දුකෙන් ගොඩ ගන්න සද්ධර්මයට වටිනා උපස්ථානයක් කළා මිය පරලෝකීය පියාණන් කෙනෙක්. මේ සම්බුද්ධ ශාසනයට සේවයක් කළා මිය පරලෝකීය පියාණන් කෙනෙක්. බුදුරජාණන් වහන්සේට බුදු උපස්ථානයක් කළා මිය පරලෝකීය පියාණන් කෙනෙක්. මහා සංඝ රත්නයට සංඝ උපස්ථාන කළා මිය පරලෝකීය පියාණන් කෙනෙක්. උතුම් ධර්මයට වටිනා පූජාවක් කළා මිය පරලෝකීය පියාණන් කෙනෙක්. එයි මම එහෙම කියන්නේ, එහෙම මතක් කරන්නේ. දෙමව්පියෝ කවුරුත් දරුවන්ට ආදරේ. දරුවෝ පුංචි කාලේ දරුවෝ වෙනින් ගොඩාක් දුක් විඳිනවා. ලොකු වුණාම දුක් විඳින්න ඕනේ නැහැ. ඒ දරුවෝ සලකනවා. ලොකු වුණාමයි දරුවන්ගෙන් Tamanට රැකවරණේ ලාභය ලැබෙන්නේ. නමුත් එතුමා දැනගෙන හිටිය ජීවිතයේ ස්වභාවය තමන් ආදරෙන් හැදු වැඩු ඒ තමන්ගේ ආදරණීය පුතුණුවන් මේ සම්බුද්ධ ශාසනයට පූජා කළා. මේ අහිංසක ලෝකයට සංසාර දුකින් ඈතර වෙන සද්ධර්මය තව මොහොතක් හරි ලෝකයේ තුල පවත්තන්ට දායක වෙලා ඊටමත් වටිනා කුසල ධර්මයක් සිද්ධ කළ පියාණන් කෙනෙක්. ඉතින් එතුමා ජරා මරණයට පත් වුණත් අජරාමර බවට යන මාවත ලෝකයේ තුල පවත්තන්ට කැප කළ පියාණන් කෙනෙක්. ඒ වගේම ශාසන ඥාතිත්වයේ ඇති පියාණන් කෙනෙක්. පින්වතුනි, ධර්මාශෝක රජුරු 84000ක් විහෙර විහාර කරලා මොග්ගලී පුත්ත මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා, ස්වාමීනි, මම මේ තරම් මහ විශාල විහෙර විහාරවල හදලා ශාසනයට උපකාර කළා. මම මේ ශාසනයේ ඥාතිවරයෙක් නේද කියලා. මොග්ගලී පුත්ත මහරහතන් වහන්සේ මතක් කළේ, ඔබ මේ ශාසනයේ ඥාතිවරයෙක් නෙවෙයි. ඔබ හොඳ දායක මහත්තයෙක්, හොඳ උපස්ථායක කෙනෙක්. ස්වාමීනි, එහෙනම් මේ ශාසනයේ නෑදෑකම ලබන්නේ කොහොමද? තමන්ගේම දරුවෙක්, තමන්ගේම සහෝදරයෙක් සසංගත වුණොත් අන්න යා ශාසනයේ ඥාතිත්වය ලබනවා කියලා කියනවා. ස්වාමීනි, මෙච්චර දේවල් කළ මට ඒකත් ඒ තරම් දෙයක් නෙමෙයි කියලා තමන්ගේ සංගමිත්තා දියණියත් මිහිඳු කුමාරයන් දෙන්නම ශාසනයට පූජා කළා. ඒ සංගමිත්තා තෙරණිය තමයි ශ්‍රීමා බෝධින් වහන්සේ ලංකාවට අරගෙන ආවේ. ඒ මහින්ද කුමාරයා තමයි මිහිඳු මහ රහතන් වහන්සේ කියලා අපිට සද්ධර්මයේ ගෙනත් දුන්නේ. ඒ මතක් කළේ මේ ශාසනයේ ඥාතිත්වය ලබන්නත් පින තියෙන්නට ඕනේ. ඒකද පින්වතුනි, පැවිදි වීමත්
කොහොම හරි කරන්න පුළුවන්. නමුත් පැවිද්දේ හිතලුවා වාසය කරන එක වචනේට නෙමෙයි වචනේ පරිසමාර්ථාර්ථයෙන්ම පැවිද්දේ කෙටි ජීවත් වෙන එක දුෂ්කරයි. මතක් කරනවා මිය පරලෝකියත් ඒ පියාණන්ටත් ඒ කාන්තෙන් සැනසෙල්ලක් ලැබෙන සුජීවත්ව වාසය කරන මෑණිවරු සහෝදර සහෝදරයන්ට හිතලා උනත් සතුට වෙන්න පුළුවන්. තමන්ගේ ඥාතිත්වයේ ධර්ම ස්වාමීන් වහන්සේ සාරෝ ප්‍රතිපත්තිය කියන්නේ ශාසනය තුල ඉන්නවා කියලා සතුට වෙන්නට පුළුවන්. ඒ නිසා එබඳු සරු පිළිවෙත් පුරන භික්ෂුන් වහන්සේ නමක් හදපු ඒ පියාණන්ට ඒ කුසලයේ මුලින්ම අනුමෝදන් කරනවා උතුම් නිවන් සුවය පිණිසම වේවා කියලා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අප්පමිදම් වික්ඛවේ මනුස්සානං ආයු ගමනියෝ සම්පරායෝ කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචර්යං නත්ති ජාතස්සමරණං. එක්තරා දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මෙහෙම දේශනා කරනවා මහණෙනි, මේිට පෙර හිටියා අරක කියලා ශාස්ත්‍රූවරයෙක්. ඒ අරක කියන ශාස්ත්‍රූවරයා කර්මවාදී ක්‍රියාවාදී තවුසෙක්. කර්මවාදී ක්‍රියාවාදී කියලා කියන්නේ මොකක්ද? ඉස්සෙල්ලා කර්මය පෙන්නනවා. කුසල කර්ම කියලා තියෙනවා, අකුසල කර්ම කියලා තියෙනවා. කුසල කර්මයට දුක් උප්පත්ති, අකුසල කර්මයට දුක් උප්පත්ති, කුසල කර්මයට සුගති ලැබෙනවා කියලා කර්මය පෙන්නලා ක්‍රියාව පෙන්නලා. ඒ නිසා අකුසල කරන්නට එපා, කුසල ධර්ම කරන්නට කියලා කර්මය පෙන්නලා ක්‍රියාව පනවනවා. ඉබඳු ශාස්ත්‍රවරුත් ලෝකයේ තුල බොහෝම දුර්ලභයි. ඉතින් මේ අරක ශාස්ත්‍රවරයා කර්මවාදී ක්‍රියාවාදී තවුසෙක්. එයා හැම වෙලාවෙම ඒ බ්‍රාහ්මණ මානවකයන්ට මෙහෙම අවවාද කරනවලු. අප්පමිදම් බ්‍රාහ්මණ මනුස්සානං ආයු ගමනියෝ සම්පරායෝ කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචර්යං නත්ති ජාතස්ස මරණං. මහණෙනි, එදායි අරක ශාස්ත්‍රවරයා තමන්ගේ සව්වන්ට බ්‍රාහ්මණ පිරිසට අවවාද කරනවා, බ්‍රාහ්මණේනි, මිනිස්යන්ගේ ආයුෂ බොහෝම ටිකයි. හැම දෙයක්ම අතහැරලා දාලා මිය පරලෝ යන්නට වෙනවා. බොහෝ ආයාස සහිතයි, දුක් සහිතයි ජීවිතය. ඒ නිසා කත්තබ්බං කුසල, නිතරම කුසල් කරන්න. චරිතබ්බං බ්‍රහ්මචර්යං, බ්‍රහ්මචර්යාවේ ඇසුරෙන්න කියලා යාරක ශාස්ත්‍රෝරය තමන්ගේ සව්වන්ට මේ අප්‍රමාද වචනයෙන් අනුශාසනා කරනවා. ඉතින් මේ වචනය අහලා අප්‍රමාද වචනය ඒ බ්‍රාහ්මණ පිරිස ඉතාමත්ම බයට පත් වෙලා, ත්‍රාසයට පත් වෙලා, දෙවි සංවේගයට පත් වෙලා අප්‍රමාදී වේ අරක ශාස්ත්‍රවරයාගේ ශාසනය හැසිරුණා කියලා පෙන්නනවා. එදා නිවන් මඟ තිබුණේ නැහැ. ඒ ශාසනයේ ප්‍රණීතව හැසිරිච්ච
අය ඔක්කොම බ්‍රහ්ම ලෝක පරායන වුණා. ඒ අයට යටත් පිළිසෙන් දම්පැන් පූජා කළා නම් ඒ අය අඩුම ගානේ චාතු මහරජක දිව්‍ය ලෝකයට උපන්නා කියලා පෙන්නනවා. එදා ඒ ආරක ශාස්ත්‍රවරයාගේ අප්‍රමාද වචනේ ඇහිලා බය වෙලා පිළිවෙත් පුරනකොට ඒ පිරිස බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි එදා මිනිසයන්ගේ ආයුෂ අවුරුදු 60000යි. මිනිසයන්ගේ ආයුෂ අවුරුදු 60000යි. බොහෝ ආදීනව සහිතයි දුක් සහිතයි ජීවිතය කියලා අනුශාසනා කරද්දී මිනිසයන්ට තිබුණේ රෝග 3යි. සාපිපාසාව දැනෙන බව, සීත උෂ්ණ දැනෙන බව, වැසිකිලි කැසිකිලි කිරීමේ අවශ්‍යතාව ටික විතරයි. මේ තරම් අවශ්‍ය තියෙන මේ තරම් අල්ප ආබාධ පිරිසු සංවේගයටපත් වෙලා මේ දැන් අද මරණයටපත් වෙන්න ඉන්නා වගේ සංවේග උපදවාගෙන ප්‍රතිපදාවේ හැතරලා බ්‍රහ්ම ලෝකෙ ගියා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එන්නලා එතකුදුව මහණෙනි අද මම නුඹලට කියනවා අප්ප මෙදම් භික්ඛවේ මනුස්සානං ආයෝ. මහණෙනි මම නුඹලට කියනවා මිනිස්යන්ගේ ජීවිතය අල්පයි. ගම්මනීයෝ සම්පරායෝ කත්තබ්බං කුසලං චරිතබ්බං ධම්මචර්යං නත්ති ජාත සමරණං. මහණෙනි මම නුඹලට කියනවා මිනිස්යන්ගේ ජීවිත බොහොම අල්පයි. බොහෝ දුක් සහිතයි උපායාස සහිතයි ජීවිතය. හැම දෙයකින්ම වෙන් වෙලා යා යුතුයි. ඒ නිසා අප්‍රමාදීව කුසල් කරන්ද භ්‍රමචර්යය වෙහෙසෙන්නේ කියලා. යෝ චිරං ජීවති සෝ වස්සසතං අප්පං වාභියෝ. මහණෙනි අද යම් කෙනෙක් ගොඩාක් කල් ජීවත් වෙනවා කියලා කියයි නා. ඕනනම් අවුරුදු 100ක් හෝ ඒකට පොඩ්ඩක් වැඩි වෙයි. කෙනෙක් ගොඩාක් කල් ජීවත් වෙනවා කියලා කියයි නම් අවුරුදු 100ක් හරි ඊට වඩා පොඩ්ඩක් කොන වැඩි ජීවත් වෙයි. මහණෙනි යම් කිසි කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් ඍතු වශයෙන් ගත්තොත් වස්සානේ ඍතු තුමානේ ඍතු එමන්ති ඍතු කියලා ඍතු වශයෙන් ගත්තොත් ඍතු 300 ජීවත් වෙයි. ඍතු වශයෙන් ගත්තොත් ඍතු 300 ජීවත් වෙයි. මාස වශයෙන් ගත්තොත් මාස 1200 ජීවත් වෙයි. අර්ධ මාස වශයෙන් ගත්තොත් 2400ක් ජීවත් වෙයි. දවස් වශයෙන් ගත්තොත් ඕනනම් දවස් 36000ක් ජීවත් වෙයි. ජීවිතයේ කොච්චරද? දවස් 36000යි. 365 වැඩි කළාම 100 36500යි. එතන 65 දැන් අපිටනේ බුද්ධ වර්ෂවල හැටියට අවහම 30යි තියෙන්නේ. එතකොට දවස් 36000යි අපේ ජීවිතේ. ඔය ටික පෙන්නලා මහණෙනි ඕන්න මම මිනිස්සු කන බත් වේල් ගණනක් කියන්න. මවගේ කිරි උරා බොන කාලේ ඉඳලා ඕන්න අසනීපයකට ලෙඩක් දුකක් හැදෙන වෙලාවට නොකා ඉන්නවනම් ඒවත් එකතු කරලා ඕනම් බත් වේල් 72000ක්යි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන බත් වේල් 72000ක්යි. මහණෙනි මිනිස්යන්ගේ ජීවිතය අල්පයි කියලා කියනවා නම් අද කියන්න වෙනවා. මහණෙනි මම මිනිස්යන්ගේ ආයුෂ අවුරුදු වලිනුත් කිව්වා, ඍතු වලිනුත් කිව්වා, මාස වලිනුත් කිව්වා, අර්ධ මාස වලිනුත් කිව්වා, දවස් වලිනුත් කිව්වා, කන බත් වේල් ගණනක් කිව්වා කියලා පෙන්නනවා. පින්වතුනි කෙනෙකුට ටිකක් හිතන්න උගන්වපු සූත්‍රයක්
අපි මේ හැම දෙයක්ම අමතක වෙලා මේවා මම කියලා මේවා මගේ කියලා අල්ලගෙන මේ තුලම සතුටු වෙන්න, මේ තුලම ජීවත් වෙන්න, මේ තුලම ස්ථීරව ඉන්න අපි කටයුතු කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි මොන විදිහේ හැඟීමක් පැවැත්වුවත්, හැඟීමක් ඇති කරගත්තත් කෙනෙකුගේ ජීවිතයක ආයුෂ මෙන්න මෙච්චරයි කියලා. මාස 1200යි නම් අපේ ජීවිතේ දැන් මාස කොච්චරක් ගෙවිලා ඇද්ද? අවුරුදු 100ක්ම ඉන්නවනේ. තව මාස කීයක් ඉතුරු ඇද්ද? පින්වතුනි, ජීවිතයේ අද කාලේ එච්චරට අල්පයි. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කළේ. එබඳු අල්ප ජීවිතයක් ගත කරන බොහෝ දුක් සහිත පීඩා සහිත වටපිටාවක ජීවත් වෙන, හැම දෙයකින්ම වෙන් වෙලා හැම දෙයක්ම අතහැරලා යා යුතු දෛවයක් ඇති සත්‍ය හැටියට, පුද්ගලයා හැටියට කල යුත්තේ මොකක්ද කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා. මොකක්ද? ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් මේක එකතු කරන එකද? රැස් කරන එකද? නෑ. කත්තබ්බං කුසලං, කුසල කටයුතුයි. චරිතබ්බං බ්‍රහ්මචර්යං, බ්‍රහ්මචර්යාවේ හැසිරිය යුතුයි කියලා පෙන්වනවා. කුසල ධර්ම කරනවා නම්, බ්‍රහ්මචර්යාවේ හැසිරෙනවා නම් අල්ප ආයුෂ ඇති බොහෝ දුක් පීඩා සහිත ජීවිතයක් ගත කරන, හැම කෙනෙක්ගෙම හැම දෙයකින්ම වෙන් වෙලා යා යුතු ස්වභාව කොට ඇති ජීවිතවලට යම් පමණකෝ සැනසෙල්ලක්, යම් පමණකෝ රැකවරණයක්. එච්චරයි සැනසෙල්ල, එච්චරයි රැකවරණ. වෙන බේරෙන්න තැනක් නැති නිසා, එබඳු ජීවිතයකට ශාන්තියක්, සැනසෙල්ලක් අත්වෙන්න වෙන ක්‍රමයක් නැති නිසා තියෙන එකම ක්‍රමෝපාය තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ කුසල කරන එක, බ්‍රහ්මචර්යාවේ හැසිරෙන එක. ඒ නිසා මේ පින්වතුන්ද ජීවිතයේ ස්වභාවය ටිකක් තේරුම් අරගෙන ඉඩ ලැබෙන හැම වෙලාවකම කුසල ධර්ම පූර්ණය කරන්නට ඕනේ. දාන ආදී කුසල ධර්ම සිද්ධ කරන්නට ඕනේ. එබඳු කුසල ධර්මයන් විතර කරලා මදි, ප්‍රමාණවත් නැහැ. කුසල ධර්මයන් කිරීම නිසා මනුස්ස ලෝක, දිව්‍ය ලෝකවල සැප විපාක උප්පත්ති ලැබෙන්න පුළුවන්. නමුත් අනිත්‍යයි කියන ධර්මතාවය පවතින නිසා සංකත ධාතුවේ ඒ විපාකයක් නැති වෙලා නැවත දුකකට වැටෙන්න පුළුවන්. ඒ නිසා කුසල ධර්ම කරමින් එපමණකින් නතර නොවි චරිතබ්බං බ්‍රහ්මචර්යං, බ්‍රහ්මචර්යාවේ හැසිරිය යුතුයි. පින්වතුනි, මෙන්න මෙතනයි වටින්නේ, මෙතනයි අවශ්‍ය තැන තේරුම් ගන්න. මෙන්න මේ බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ මොකක්ද කියලා. පින්වතුනි, බ්‍රහ්මචර්යාව දෙආකාරකින් විද්‍යමානයි. ලෝකයේ තුල අවාහ විවාහ නොවි වාසය කරනවා නම් ඒකට යම් බ්‍රහ්මචර්යාවක් කියලා කියනවා.
නමුත් මේ මතක් කළේ එවඳු භ්‍රමචර්යාවක් නෙවී ශාසන භ්‍රමචර්යාව කියලා එකක් තියෙනවා. ශාසන භ්‍රමචර්යාව කියලා කියන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට. මෙන්න මේ ශාසන භ්‍රමචර්යාවේ නොහැසිරුණු නිසයි පින්වතුනි ඔබත් මා අපි හැම දෙනෙක්ම අද දවසේදී අඬන දුක් වෙන විලාප දෙන මේ සසරේ තාම ඉන්නේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා මේ සසර අති දීර්ඝ බව, අති දීර්ඝ සංසාරේ මුල් කෙලවරක් නොපෙනෙන බව, ඒ දීර්ඝ සංසාරේ අවිද්‍යාවගේ වැහීමෙන් තණ්හාවගේ යුක්ත වීමෙන් ඒ මේ අත දුවල සැරිසරලා මහා පීඩාවට දුකටපත් වෙච්ච හැටි පෙන්වුවා බුදුරජාණන් වහන්සේ. මරණ දුක, පියාමල දුක, සහෝදරය සහෝදරි ඥාති හිතයිසින් මල දුකට අඬමින් එන ගමනක්. ඒ ගමන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වචනය කොච්චර ඇත්තද කියන එක අද අපිට අපේ ජීවිතේ පෙනෙනවා. අද මේ ජීවිතේට අපිට අම්මෙක් අප්පච්චි කෙනෙක් උරුම වුණා. ඒ තාත්තා නැති වෙනකොට අද අපිට දුකක් ආවනම් මේ ඇහෙන් කඳුලක් ගලාගෙන ගියා නම් ඒ මහා ජල සාගරයක එක ජල බිඳුවක් විතරයි. මේක ලෝකෙ තුල ඉවරයක් නැති කතාවක්. ආයෙත් මෙතන මැරිලා ආයෙත් ඉපදෙනවා. එතනත් ආයෙත් තමයි තාත්තෙක් කුරුම වෙනවා. ආයෙත් ඒයට අඬනවා. මේකේ කෙලවරක් නැහැ. පින්වත්නි අපි අනිත්‍යයට අඬනවා, අනිත්‍යය අපිට අඬනවා. අඬා හැමෝම මේ සසර යනවා මිසක අඬන සසරෙන් ගොඩ වෙන්නේ, ගොඩ ගන්නේ කොහොමද කියලා බොහෝ දෙනෙක් හිතන්නේ නැහැ. ඉතින් මේ පවුලේ මේ පියාණන් බොහෝම ශ්‍රේෂ්ඨයි. අඬන වැළපෙන සසරෙන් Tamanට තාම ඊතර වේගන්න හයියක් නැතත් Tamanට දරුවා වෙච්ච දරුවන් අතර එක දරුවෙක් හරි අඬන වැළපෙන සසරෙන් ඊතර කරන මාවතට යොමු කළා. අපි දැන් පොඩ්ඩක් බලමු මේ අඬමින් වැළපෙමින් යන සංසාර සාගරෙන් එතර වෙන්න භ්‍රමචර්යාවේ හැතිරෙන්නේ කොහොමද? එහෙම නැතිනම් අල්ප ආයුෂ ඇති, බොහෝ දුක් පීඩා ඇති, හැම දෙයකින්ම වෙන්වීම ධර්මතාවයක් කරගෙන ජීවත් වෙන අපේ ජීවිතයට තියෙන එකම සැනසෙල්ල ලබා ගන්න, එකම රැකවරණය ලබා ගන්න මාවත වූ භ්‍රමචර්යාව මොකක්ද කියලා. චරිතබ්බං භ්‍රමචර්යම් කියලා පෙන්වන්නේ භ්‍රමචර්යාව හැසිරෙන්න ඉස්සෙල්ලා කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණයෙන් භ්‍රමචර්යාව අසා දැනගත යුතුයි. සුතමේ ඥාණයෙන් අසා දැනගත යුතුයි. ඊට පස්සේ අහගත් දේට අනුව වෙනස් නොවි, වෙනස් නොකොට කෙනෙක් ඒ තුල හැසිරෙනවා නම් ඒකාන්තයෙන් එයා මේ ජරා මරණ සංසාර දුකෙන් ඈතර වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යෝ ඉමස්මින් ධම්ම විනේ අප්පමත්තා විහෙසති පහය ජාති සංසාරං දුක්ඛ සන්තං පරිසති. යම් කිසි කෙනෙක් අප්‍රමාදීව මේ ධර්ම විනය දෙකේ හැසිරෙනවා නම් එයා මේ ජාති ජරාදී දුකින් මිදිලා
මේ ජීවිතේම දුක අවසන් කරගන්නවා කියලා. ඒ නිසා මම මේ දැන් පෙන්වන්න හදන කරුණු ටික ගොඩාක් වටිනවා. මෙන්න මේ ටික අහගන්න ඕනේ. මේ වගේ වචන ටිකක්, මේ වගේ ප්‍රතිපදාවක්, මේ වගේ ධර්මතාවයක් අහගන්න නොලැබුණු කම නිසා සසර අපි ආපු දුර මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ. සසර ආපු දුර මෙන්න මෙච්චරයි කියලා මනින්න බෑ. සතර අපායවල ඉපදිලා අපි තෝන තරම් පපියක් ගහන්න නැති, අනේ මම මිනිස්සෙක් වෙනවා නම් මම දන් දෙනවා, මම සිල් රකින්නවා, මම භාවනා කරනවා, මම මහාන වෙනවා කියලා අඬන්නේ නැති ඕන තරම්. අනේ බුදුහාමුදුරු ලෝකේ පහළ වෙනවා නම් ඒ ධර්මය මම කොහොම හරි අවබෝධ කරගන්නවා කියලා දුකටපත් වෙච්ච වෙලාවේ අඬන්නේ නැති ඕන තරම්. නමුත් භවයෙන් වැළඳ නිසා අපේ විලාපවත් අද අපිට පේන්නේ නැහැ. ඒ නිසායි අපි නිර්භයව ඉන්නේ. මෙන්න මේ ධර්මයේ තේරුනොත් මේ සියලුම දුක නිමා කරගන්න පුළුවන්. ඒ නිසා භ්‍රමචර්යාවේ හැසිරෙන හැටි මම දැන් පොඩ්ඩක් පැහැදිලි කරනවා. ඒක ටිකක් ගැඹුරුයි, වුමනාවේ අහන්න ඕනේ. භ්‍රමචර්යාව කියලා කිව්වේ ශාසන භ්‍රමචර්යාව. ඒ ශාසන භ්‍රමචර්යාව කියලා මතක් කළේ ආර්ය අෂ්ටාංග මාර්ගයට. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඕනම කෙනෙකුට මේ මාවතට නගින්න පුළුවන්, ඕනම කෙනෙකුට මේ මාවතට ගොඩ වෙන්න පුළුවන්, ඕනම කෙනෙකුට මේ මාවතට අවතීර්ණ වෙන්න පුළුවන්. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ උස අඳුම තැන තමයි දෙමතුනේ සතිපට්ඨාන කියලා කියන්නේ. ඥාය සාධිකමාය නිබ්බාන සත්‍ය කිරියාය මාර්ගඵල ලබන්ට නිවන සාක්ෂාත් කරගන්නට මේ සතිපට්ඨානේ වඩන ආකාරය හරියට තේරුම් අරගෙන ඒ සඳහා ටිකක් උත්සාහවත් වීමයි අවශ්‍ය වෙන්නේ. කෙනාට වෙහෙසක් නැතුව දවසින් දවස එයා නොනැත්තේ කරලා ගැඹුරු ධර්මවල අර්ථය අවබෝධ කරලා දීලා දුක්ඛාගත සසරෙන් එතර කරනවා කියන කාරණා ටික ඔක්කොම කරනවා සතිපට්ඨාන. ධර්මයේ ගැඹුරුයි, අපිට තේරෙන්නේ, අපිට බෑ, අපිට වෙලාවක් නැහැ කියලා ධර්මයේ පුද්ගල භාවයෙන් කරට ගන්න එපා. මේ සතිපට්ඨානය වඩන හැටි ඉගෙනගෙන ඒක කරන්න. ඒ සතිපට්ඨානය ඕගොල්ලන්ව අරගෙනයි සම්මා ප්‍රධාන කියන තැනට, ඒක අරගෙනයි එර්ධිපාද කියන තැනට, ඒක අරගෙනයි පංච ඉන්ද්‍රිය කියන තැනට, ඉතින් ඕගොල්ලන්ගේ පංච බල කියන තැනට, ඉතින් ඕගොල්ලන්ගේ බොජ්ජංග කියන තැනට, ඉතින් ඕගොල්ලන්ගේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන තැනට, ඉතින් ඕගොල්ලන්ගේ සියලුම දුක් නැති උතුම් නිවනට අරගෙන යයි. ඉතින් ඒ නිසා ඉස්සෙල්ලාම මේ සතිපට්ඨාන සූත්‍රයේ නිවැරදිව වඩන ආකාරය ඉගෙනගෙන ඒක කරනකොට අනුක්‍රමයෙන් ඊතුරු මොනවල් ටික ධර්මතාව ටික වැඩි ධර්මතාවයක් හැටියට කොහොමද අපි සතිපට්ඨාන වඩන්නේ? කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකී අවිච්ඡා දෝමනස. කායෙහි කායානෝ බලන්න ලෝභ දේශ දෙක
දුරු වෙන විදියට මනා නොවනින් යුක්ත වූ සිහියකින් ලෝභ දේශ දෙක දුරු වෙන විදියට කය අනුව බලන්න. මෙන්න මේ ටික ටිකක් ඉගෙන ගන්න ඕනේ හොඳ වුමනාවෙන් අහන්න. පින්වතුනි මේ සතිපට්ඨානෙම ක්‍රම දෙකක් තියෙනවා. සතර සතිපට්ඨානේ ලෞකිකද වෙනවා ලෝකෝත්තරද වෙනවා කියලා දෙකක් තියෙනවා. යම් විදිහක වඩනකොට රාග දේශ මොහ අඩු වෙනවා, ආත්ම භාවයේ වැඩි දියුණු වෙනවා, පින් සිද්ධ වෙනවා, කුසල් සිද්ධ වෙනවා. ඒ ක්‍රමයට සතිපට්ඨාන වඩනකට කියනවා ලෞකිකයි කියලා. යම් ක්‍රමයකට වඩනකොට ආශ්‍රව ධර්මයන් ක්ෂය වෙනවා. ඒ ආශ්‍රය ක්ෂය සඳහා සතිපට්ඨාන වඩන ක්‍රමයට පෙන්වනවා ලෝකෝත්තරයි කියලා. ආශ්‍රය ක්ෂයට සතිපට්ඨාන වඩන්න නම් සතිපට්ඨාන වඩන්න ඉස්සෙල්ලා වඩන ආකාරය අහගන්න ඕනේ. කල්යාණ මිත්‍ර ඇතුලෙන් සද්ධර්ම ශ්‍රවණය හරහා සතිපට්ඨානේ වඩන හැටි අහගන්න ඕනේ. එහෙම නැතුව ආශ්‍රයක්ෂයට නැතුව පින් සිද්ධ වෙන්න නම් తాවකාලික රාග දේශ මොහ කෙලෙස් නැති කරන්න නම් අමුතු උපදේශයක් ගන්න ඕනේ නැහැ. පොතේ පතේ තියෙන විදිහට හෝ කෙටි වචනෙන් බලාගෙන මේ රූපය කෙරෙහි කෙස්ලොම් නේද ධම්මස්නහර කියලා මේවා කොනක කොටස් වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ නිතරම මෙනෙහි කර කර හිටියයි. එහෙම මෙනෙහි කර කර ඉන්නකොට ඒ විදිහට සතිපට්ඨාන වඩන්න ඉතුරු වෙනවා. පුද්ගලයා තමයි මේක කරන්නේ. දැන් වෙනදට කලේ අපි කියමු ඉදිරියෙන් මට මේ රූපයක් හම්බ වෙනවා. වෙනදට කලේ මම මේ රූපේ කෙනෙක් කියලා බැලුවා. හොඳට බලන්න ඉන්නවා මේ මම දැන් කෙනෙක්ව දකිනවා. මම කෙනෙක්ව දකිනවා. ඒකම පොඩ්ඩක් වෙනස් වෙලා සතිපට්ඨානේ දැන් මේ මම ඉන්නවා මම මේ රූපය ඇත්තටම බලනවා. මේ රූපේ කෙස් ලොම් නියත ධම්මස්නහර ඇට මිදුළු කියලා කුණු කොටස් ටිකක් කන බොන ආහාරයෙන් හැදිලා තියෙන සත්‍ය පුද්ගලෙක් නැහැ කියලා බලනවා මම. ඒද පුද්ගලයාට මොකද වෙලා නැහැ. පුද්ගලයා තමයි දැන් මේ සතිපට්ඨානේ වඩන්නේ. ඔය විදිහට කරනකොට ආශ්‍රක්ෂය වෙන්නේ මාර්ගඵල ලැබෙන්නේ. හැබැයි රාග දේශ මොහ කෙලෙස් අඩු වෙනවා ඒ වෙලාවට. පිළිසිද්ධ වෙනවා. ආත්ම භාවයේ චරිතය මේ කාම භවයේ ඉක්මවල ධ්‍යාන දක්වා එන්න පුළුවන්. නමුත් ඒ පුද්ගලයා හොඳට බලන්න තමන්ම හිතලා දැන් ඉදිරියෙන් කෙනෙක් ඉන්නවා වෙනදට මේ අහවල් මහත්තයා කියලා බැලුවා නම් තමන් තමයි මේ අහවල් මහත්තයා කියලා බැලුවේ දැක්කේ. කෙනා ඉන්නවා. හොඳයි ඒ වෙනුවට නෑ මහත්ය කියන තැනක තියෙන්නේ කෙස් ලොම් නියද ධම්මස්නහර මේ කුණප කොටස් ටිකක් කන බොන ආහාරයෙන් හැදලා තියෙන්නේ. නැත්තම් පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතු කන බොන ආහාරයෙන් හැදලා තියෙන්නේ කියලා බැලුවොත් දැන් ඉස්සෙල්ලා මහත්ය දැකපු කෙනා දැන් මේ රූපය කුණප කොටස් ටිකක් ධාතු මාත්‍රයක් කියලා දකිනවා. ඔතන කියනවා අත්තං අනත්තා සංජානාති. මගේ ආත්මය අනාත්මය හඳුනන කියන දෘෂ්ටිය ක්‍රියාව තුළ තියෙනවා. අපි ගොඩාක් දෙනෙක් කරන්නේ කොහොමයි සතිපට්ඨානේ වඩන්නේ. ඔක වැරදි. ඔය ක්‍රමයට
සතිපට්ඨානේ වැඩුවට ආශ්‍රක්ෂය වෙන්නේ මම ඔයගලන්ට කියලා දෙන්නම් හොඳට අහගෙන ඉන්න ඕනේ සතිපට්ඨානේ වඩන්න ආශ්‍රයක්ෂයට නම් ඉස්සෙල්ල සද්ධර්මය අහගත්ත කෙනෙකුට විතරයි ඒ වචනය තුල දුක ඇති බව නැති කරන මාර්ගයේ කැටි වෙලා තියෙනවා ඒ කෙටි අවවාදය තුල ආන්‍ය අවවාදයේ සම්තකයේ තියාගෙන තමන් ළඟ තියාගෙන භාවනා කරන කෙනාට ආශ්‍රය වෙනවා පුද්ගල භාවය දුරු වෙනවා මිසක පුද්ගලයෙක් වඩනවා නෙමෙයි වෙනවා ආශ්‍රය ක්ෂය වෙනවා මිසක ආශ්‍රව උපදවන්නේ මම පින්වතුන්ට පොඩි නිදසුනක් කියන්න උපමාවක් කියන්න ඔයගොල්ලෝ චිත්‍රපටි බලලා තියෙනව නේද චිත්‍රපටි බලලා තියෙනවා හොඳට සිහිය පවත්තන්න සිහිය අරගෙන ඉන්න මාත් එක්ක අපි කියමු දැන් අපි ඔක්කොම එකතු වෙලා ටීවී එකක් දාලා චිත්‍රපටියක් බලනවා හින්දි පිටර එකක් බලනවා කවුරුත් අපතේ යන්නේ බොහොම කැමැත්තෙන් බලනවා අපි දැන් මේ චිත්‍රපටිය බලන එක අපි පොඩ්ඩක් සතිපට්ඨානෙට හරව මොකද චිත්‍රපටිය බලුවත් ලෝභ දේශ දෙක ඇති වෙනවනේ අපිට නේද හොඳට බලන්න ඉස්සෙල්ලාම ප්‍රපංච නොකොට කෙලෙස් උපදවන්න නැතුව කෙලෙස් වශයෙන් උපදවන්න නැතුව අපිට තේරෙන දේ පැත්තකින් තබලා පවතින සැබෑම ස්වභාවයෙන් අපි මෙනෙහි කළොත් ටීවී එක පැත්තට යොමු වුණොත් ඉස්සෙල්ලාම අපිට හම්බ වෙන්නේ වීදුරුව ටීවී එකේ රූප දිස්සන වීදුරුව වීදුරුවේ සත්‍ය පුද්ගලයා ඉන්නවද නැහැ වීදුරුවෙන් ඇතුලේ කැඩුවොත් එහෙම මොනවද තියෙන්නේ වයර් කැලි තියෙයි ඔය ට්‍රාන්සිස්ටර් කියලා කන්ඩන්සර් කියලා ඔය වගේ වුණා තියෙන්නේ ඊට පස්සේ ඔය කැලි දැලි ඌව ටික ඔක්කොම එකතු වෙලා ඇස් ඉදිරි පිටට රූපයක් පෙනෙනවනේ පැහැදිලි නේද ඕගොල්ලන්ට පිළිගන්න පුළුවන් ද පැහැදිලිද ඒ රූපේ සත්‍යයක් හෝ පුද්ගලයෙක් හෝ සත්ව පුද්ගල ධර්මතාවයක් ඒ තුල නැහැ කියන එක පැහැදිලිද පිළිගන්න පුළුවන් නේද පුළුවන් හොඳයි ඒ රූප දිහා ඇස් ඉදිරි පිටට ඇවිල්ලා තියෙන සත්ව පුද්ගල නොවන රූප ටිකක් චක්කු අනත්තා රූප අනත්තා අනාත්මයි බලන්න ඒ රූප දිහා අපේ මනසේ පුද්ගල භාවය හදලා ඒ රූප ඇතුලේ කෙනෙක් පුද්ගලෙක් ඉන්නවා කියලා පෙන්වන්න නැහැටි ඒ චිත්‍රපටි ඇතුලේ ඉන්න පුද්ගලයා අපිට ඇත්ත වෙන්නේ නැද්ද ඇත්ත වෙනවා ඒ අය දරුණාම දුකේ ඉන්නේ නැද්ද චිත්‍රපටි ඇතුලේ අය දරුණු දුක ඇවිල්ලා නැද්ද එනවා අසාධාරණ කරන අය එක්ක තරහ ගන්න නැද්ද කරනවා එතකොට අසාධාරණයක් දැන් අනාත්ම චිත්‍රයක් තියෙන තැනක අසාධාරණයක් මවලා අසාධාරණේ කරන්නත් මවලා අසාධාරණේ ලක් වෙච්ච කෙනත් මවලා තියෙන හැටි බලන්න මනසේ මම කියන දේ තේරෙනවද නැහැ ඔයගලන්ට ඇත්තටම අසාධාරණයක් කෙනෙක් තව කෙනෙකුට අසාධාරණයක් කෙරුවා කියන සිද්ධිය චිත්‍රය තුල ටීවී එකේ තියෙන චිත්‍රය තුල අසාධාරණයක් හෝ අසාධාරණයක් කළ කෙනෙක් හෝ අසාධාරණයක් ලක් වෙච්ච ඉන්නවද කියලා බලන්න නෑ රූප ටික චලනය වෙන ගානේ අහවල් කෙනා මෙහෙම කළා අහවල් කෙනාට මෙහෙම කළා අහවල් දෙයියෝ කලේ කියලා වේගෙන් මානසික විස්තර ටික හදලා ඕගොල්ලෝ දන්නවද චිත්‍රපටිය හදාගෙන බැලුවේ කියලා ඕගොල්ලෝ මෙච්චර කාලයක් චිත්‍රපටිය දැක්කේ අර වීදුරුවේ පතිත වෙච්ච වර්ණ සටහනෙන් නම් වැරදි ඕගොල්ලෝ ඒ වර්ණ සටහන් ටික උදව් කරගෙන චිත්‍රපටියක් කතාවක් හදාගෙන යෝගල රස විඳලා තියෙනවා
නුවණින් ඕගොල්ලෝ බැලුවොත් ඕගොල්ලන්ට තේරෙයි තිරේ මත දිස්වෙන ඒ වර්ණ සටහන උදව් කරගෙන අපි සත්පුද්ගල භාවයක් හදාගෙන තියෙන්නේ කියන එක. හොඳට නොවනින් බැලුවොත් චුට්ටක්වත් ඔයගොල්ලන්ට සැකයක් නැතුවම ඒක තේරෙයි. මම ඒකයි මුලින් අහුවේ චිත්‍රපටියේ S දෙකට ඉස්සරහින් තියෙන චිත්‍ර ටික සත්‍යයේ පුද්ගලයේ නොවන ධර්මතාවයක් බව ඕගලන්ට විශ්වාසද කියලා අහුවේ ඉස්සෙල්ලා එකයි. බලන්න අපි කොච්චර මොඩද දුක හදාගෙන දුක් විඳින්න කියන එක තේරුම් ගන්න. අපි හිතාගෙන ඉන්නේ සැප නම් ලෝකේ තියෙනවා. මේ සැප නම් අපි උපදවාගෙන විඳ යුතුයි. සැප හදාගෙන විඳ යුතුයි. නමුත් දුක තියෙන එකක් විඳින්න වෙන්නේ කියලා. ඕගොල්ලෝ දන්නවද දුකත් හදාගෙනයි විඳින්නේ. ටීවී එකේ යන දර්ශන රාමෝ චිත්‍ර ටික එහාට මෙහාට වෙද්දී තව කෙනෙක් පිහියකම කාලා මරුණාම Tamanට ආපු දුක එන්නේ නැති වෙයිද? තව කෙනෙක් තව කෙනෙකුට බැනපු දුක එන්නේ නැති වෙයිද? හැම වෙලාවෙම බලන්න ඇස් ඉදිරියට එන රූපය නිසා Tamanගේ මනසේ ඇති කරගන්න ඔබට කියන ප්‍රපංච සංඥාව කියලා. මෙන්න මේ ප්‍රපංච සංඥාව නිසායි රාග දේශ මොහ තියෙන්නේ. හොඳයි. දැන් ඉස්සෙල්ලා ඕගොල්ලෝ බලා ගන්න ඕනේ මෙන්න මේ සිද්ධිය. ඇස් ඉදිරියට ආපු රූපේ අනාත්මයි කියලා ඉස්සෙල්ලා අහගන්න ඕනේ ටීවී එකේ තියෙන රූපේ වගේ. ඒ රූපේ අනාත්ම බව පැහැදිලි වුණාම ඕගොල්ලන්ට ඊගාවට ප්‍රත්‍යක්ෂයි අපහසුයක් නැහැ. එහෙනම් සත්‍යයේ ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා කියන ආත්ම හැඟීම ආත්ම සංඥාව අපේ සිත තුළ උපන්න එකක් කියන එක පැහැදිලි. ඕගොල්ලෝ රූපේ ඇත්ත දන්නේ නැත්නම් රූපේ ඇත්ත නොදන්නාකම නිසා සිත තුළයි ආත්ම සංඥාව පහළ වුණේ කියලා දන්නේ නැත්නම් සිතේ පහළ වෙන ආත්ම සංඥාව ඕගොල්ලෝ දකින්නේ අර චිත්‍රේ. එතකොට සත්‍ය පුද්ගලයෝ හම්බ වෙන ඕගොල්ලන්ට චිත්‍රය. ඕගොල්ලෝ චිත්‍රය දිහා බලාගෙන යඩන්නේ. මම කියන එක තේරෙනවද කියලා බලන්න. අපේ හිතේ තියෙන ගතිය අර චිත්‍රයේ මත පතිත වුණොත් ඕගොල්ලන්ට ලෝකයක් හම්බ වෙනවා චිත්‍රය තුලින්. ටීවී එකේ ඉස්සෙල්ලා තිබුණේ ටීවී එකේ ඉස්සෙල්ලා චිත්‍රපටය කියන තැනක තිබුණේ චිත්‍ර මාත්‍රයක් වර්ණ සතහ මාත්‍රයක් රූප මාත්‍රයක් විතරයි සත්ත්ව පුද්ගලාත්ම භාවයෙන් තොර. ඒ රූපේ දකින්නකොට මේ මිනිසෙක් මේ ස්ත්‍රියක් මේ පුද්ගලයේ කියන හැඟීම් ටික ඇති උනේ අපේ මනසේ. අපේ මනසේ ඡායාව අපේ මනසේ ගතිය ආපෝ චිත්‍රය මත පිහිටියාම අපිට දැන් චිත්‍රපටියක් බලන සතුට වෙන්න පුළුවන්. දැන් පේනවා ටීවී එකේ චිත්‍රපටය, දැන් පේනවා ටීවී එකේ මිනිස්සු සත්‍යය. පිටුතුනි වැඩි දුරෝන්නේ අපි ඇත්තමයි කියන ලෝකේ කතාවත් ඕක නෙමෙයිද කියලා බලන්න. ඕගොල්ලන්ගේ මේ ඇස් ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ ටීවී එකක චිත්‍රපටයක තියෙන චිත්‍රයක් වගේ චිත්‍රයක් විතරයි. අච්චර අජීවීව පෙනෙන ඒ චිත්‍රයේ නිසා උපදින ආත්ම සංඥාව ආපෝ චිත්‍රය මත පතිත වුණාම ටීවී එක පැත්තෙන් ලෝකයක් හම්බ වෙනවා නම් කනබුන ආහාරයෙන් හැදුණු මේ රූපය ඇස් ඉදිරියට එනකොට අපේ මනස තුල සත්පුද්ගල හැඟීම ඇති වෙනවා.
ඒ හැඟීම ආපහු පෙනෙන දේ මත පතිත වුණාම මට මේ ස්පර්ශ ආයතන ඇහැට පෙනෙන්න බොහෝ අය ඉන්නවා වෙනවා. හොඳට බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් මිනිසුන්ගේ ඇඟේ වැදිලා එන හුලඟවත් නැති ඈතක හිටියත් එයා ඉන්නේ තනියම නෙවෙයි. තෘෂ්ණාව දෙවන්නයි. තණ්හාවෙන් දෙවන්නේ නිර්මාණය කරගන්නවා. බලන්න gedara කවුරුවත්ම නැහැ. Taman තනියම හිටියේ. චිත්‍රපටියක් දාගත්තාම දැන් තව කට්ටියෙක් නෙවෙයි ඉන්නේ කියලා බලන්න. gedara කිසියම් කෙනෙක් නැති වෙලාවක ඔයගොල්ලෝ තනියම නම් ඉන්නේ. චිත්‍රපටියක් බලන්න ගියොත් දැන් තනියම දින්නේ. තව කට්ටියෙක් නෙමෙයි දින්නේ. චිත්‍රපටිය ඇතුලේ තව සත්‍ය පුද්ගලයෙක් නෙමෙයි දින්නේ. බලන්න මනසේ තියෙන තණ්හාව කියන ගතියෙන් තව පුද්ගල භාවයක් හදලා තියෙන හැටි. තණ්හාව දෙවෙන්නයි කියලා කියන්නේ තනියම කියන්නේ. තණ්හාවෙන් අනිත් අයව හදනවා. මේ තණ්හාවට පින් සිද්ධ වෙන්න ස්පර්ශ ආයතන හයේ බොහෝ දෙනෙක් එක්ක ඉන්නේ. ඒ හින්දා තණ්හං ජනේති පුරුෂෝ තණ්හාව පුරුෂයව උපදවයි. චිත්‍රපටයේ ඇතුලේ වර්ණ සටහන චිත්‍රයක් තියෙන තැනක බලන්න තව පුද්ගලයෙක් උපද්දලා තියෙන හැටි, තව සත්‍යයක උපද්දලා තියෙන හැටි, උපද්දලා නිකන් හිටියනම් කමන්නේ නැහැ. තමම උපද්දලා පුද්ගලයව ඒ පුද්ගලයාට කැමති. ඒ පුද්ගලයාට අකමැති. එහෙනම් කයේ කය අනුව බලන්න ඕනේ විනය ලෝකයේ අභිජ්ජා දෝමනස ලෝභ දේශ දෙක ඉක්මන විදිහට නම් පුද්ගල භාවය උපදවන්නේ නැති විදිහට පුද්ගල භාවයේ ගෙවෙන විදිහට සතිපට්ඨානය වඩන්න ඕනේ. ඒකත් මම පැහැදිලි කරලා දෙන්නම්. එතකොට ඕගොල්ලෝ නුවණකින් දැක්කොත් ඕගලන්ට පෙනෙයි ටීවී එකකින් සිනමා ශාලාවකින් දකින්න චිත්‍රපටියකට හම්බ වෙන ලෝකයක්. ඒ චිත්‍රයක් ඇස් ඉදිරිපිට තියාගෙන මවා ගන්න ලෝකයක්. ඇහැ කන දිව නාසය ශරීරය කියන ටිකේ තියෙන චිත්‍ර ටික. ඒ ටික උදව් කරගෙන අම්මා තාත්තා දුව පුතා සහෝදරයන්ගෙන් යුක්ත මවාගෙන තියෙන ලෝකයක් අතර වෙනසක් නැහැ කියලා ඕගලන්ට තේරෙයි. මේ සතිපට්ඨානේ හරියට ඉගෙන ගත්තොත් වෙනවා. එදාට සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත්නිද්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සියලු ධර්මය අනාත්මයි කියලා දැක්කොත් තමයි දුකේ කලකිරෙන්නේ. ටීවී එකක් තියෙන චිත්‍රපටිය පෙනෙන තැන චිත්‍රයක් සත්‍යයේ පුද්ගලයෙක් නෙවෙයි. ඒ සත්‍ය පුද්ගලයෙක් කියලා හිතට තියෙන ගතියත් සත්‍යයක පුද්ගලයෙක් නෙවෙයි කියලා පෙනුණු දවසටයි මෙහෙම අනාත්ම ධර්මතාවයක් තියෙන තැනක පුද්ගල භාවයේ විදින දුක ගැන කලකිරෙන්නේ. එතකොට පින්වතුනි අපි ඇත්තටම අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා නෑදෑයෝ දකින්න ලෝකයක් චිත්‍රපටයකින් වෙලාවට මවාගෙන බලන ලෝකයක් අතර වෙනසක් නැහැ. අපි කියමු මේ ඉදිරියෙන් තියෙන රූපේ ඇස් ඉදිරි පිටට ටීවී එකේ ආපු වර්ණ සටහන වගේ මෙතනද ඇස් ඉදිරි පිටට ඇවිල්ලා තියෙන වර්ණ සටහන චිත්‍ර මාත්‍රය. පුත්ම ධර්මය අනාත්මයි. එයා මේ පෙනෙන දේ අරඹය නිමිත්තක් හදාගෙන හිතුවොත්
අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම ඇහිම් බලා දත යුතු මේ රූපයේ කෙරෙහි ආව යට කරනවා. දැන් මේ රූපේ ලක්කන හාමුදුරන්ගේ අයියා නෙමෙයි. ලක්කන හාමුදුරන්ගේ අයියා කියන gati ටික තියෙන්නේ මගේ මනසේ. මගේ මනසේ තියෙන gati ටික උපද්දන්න පවත්තන්න මේ රූපේ උපකාරයි. සතර මහා ධාතුවෙන් හැදුණු මේ රූපය මගේ මනසේ ලක්කන හාමුදුරන්ගේ අයියා කියන gati ටික සිහිපත් කරවන්න සිහිපත් වෙන gatiය පවත්තන්න උපකාර වෙලා තියෙන්නේ. නමුත් අපි දන්නේ මේ රූපේ උදව් කරගෙන අපේ මනසේ ප්‍රපංච නිමිත්ත නැත්තම් තණ්හාව උපද්දලා තණ්හාව පවත්තන එකයි මේ රූපය අතුරු කරගෙන කරන්නේ කියලා අපි දන්නේ. ඒ හින්දා අපි රැවටිලා තියෙන්නේ මේ රූපයයි කෙනා කියලා. දැන් අපි බැලුවොත් අපේ ලක්කන ස්වාමීන් වහන්සේගේ අප්පච්චි. ඔගොල්ලෝ කාට සිහි කරන්න ඕගොල්ලෝ. දැන් ওই සිහි කලේ මොකද්ද කියලා ඔයගොල්ලෝ දන්නවද? යම් දවසක අර චිත්‍රපටියක තියෙන වර්ණ සටහන වගේ කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු ඇසුරු කරගෙන ඇස් ඉදිරියට වර්ණ සටහනක් හිටගත්තා නම් රූපයක් ඇස් ඉදිරියට ආවා. එච්චරම. ඒ රූප සටහන ඒ විදියටම හිතට අරගෙන හරියට මම උපමාවක් කළොත් චිත්‍ර අඳින මිනිස්සු ඉන්නේ. චිත්‍ර අඳින මිනිස්සු දියැලක් ගාවට හෝ ගහක් ගාවට ගිහිල්ලා තින්ත දිය සායම් අරගෙන බෝඩ් එකක් අරගෙන අර චිත්‍රය දිහා ඒ කියන්නේ දියැල්ල දිහා බල බල ලස්සනට සිතුවම් කරනවා නේද? චිත්‍රයක් අඳිනවා නේද? ඒ වගේ ඕගොල්ලෝ දන්නවද සතර මහා ධාතු රූපයේ දිහා බලාගෙන මේ චිත්‍ර මේ විදිහටම චිත්‍රයක් අඳිනවා හිතේ. ඉදිරියෙන් තියෙන දියැල්ල දිහා බලාගෙන සිතුවමක් අඳින්නත් වගේ. ආසුතෝ පුතජනය මොකද කරන්නේ? මනා වූ අංග පසංග ඇති පංච උපාදාන ස්කන්ධයක් නිර්මාණය කරගන්නවා මනසේ මේ රූපේ උදව් කරගෙන. මේ රූපය බලාගෙන මේ විදිහටම හොඳට අත්පය මූණකට දාලා හිතේ රූපයක් හදා ගන්නවා. හදලා ඒ රූපයට නම් කරනවා මේ මම නැත්තම් මේ අහවල් පුද්ගලයා මේ හාමුදුරුවෝ ලක්කන හාමුදුරුවෝ එයාට අයියලා මෙච්චර ඉන්නවා අම්මලා මෙච්චර ඉන්නවා කියලා දැන් හිතේ හදාගත්ත රූපෙට තමයි අපි සම්පූර්ණ නම් කරන්නේ. අපි දන්නේ නැහැ මේ මහ භූත රූපේ බලාගෙන සිතරා මේ හිත පැත්තේ වෙනම සිතුවමක් ඇතුළේ ඒකයි නම් කලේ කියලා දන්නේ අපි. ඕකට තමයි බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා කියන්නේ. මේ සංඛාර නිමිත්ත කර්ම නිමිත්ත. ඒක නොදන්න නිසා මේ අරමුණේ විඥානයේ පිහිටනවා. මේ හිතපු කියපු කරපු දේ මේ පෙනෙන දෙයට අයිති කියලා අපි රැවටෙනවා. දැන් සිතරා බාහිර තියෙන රූපයක් බලාගෙන චිත්‍රයක් ඇඳුම් ඒ චිත්‍රයට යනම් කරන්නේ මේක තැඹිලි ගහක් මේක පොල් ගහක් මේක දියැලක් කියලා නම් කරන්නේ. අර රූපය ඇස් ඉදිරියට එන ගානේ මේ තමන්ගේ විස්තරය තමන්ට සිහිපත් වෙන එකක් තියෙන්නේ. ඒ වගේ ඇස් ඉදිරියට මේ රූපය තිබුණොත් මේ රූපය හම්බ වෙනකොටම මේ රූපේ පැත්තට නැඹුරු වෙනකොටම වෙන්නේ මොකද්ද? ඔය රූපේ විදිහටම හිතේ රූපයක් හදනවා. හදලා ඒ රූපේ නම් කරන මේ හැලේට තමයි හාමුදුරුවෝ කියන්නේ. දැන් ඕගොල්ලන්ගේ හිතේ තමයි තියෙන්නේ මේ හැලේ හාමුදුරුවෝ කියලා. නිමිත්ත. ඇස් ඉදිරි පිටට වර්ණ සටහන්
සතර මහා ධාතු ඇතුළු කරන වර්ණ සතහන ඇස් ඉදිරිපිටට එනකොටම තමන් හදාගත්ත නිමිත්තේ විස්තරය ආහුදුනම කියන ටික තියෙනවා. ඒකයි මේ විස්තරය දකින්න ඔය විස්තරය යෝගලට ටීවී එකෙන් ඉදිරිපත් වෙන්නේ. ටීවී එකේ වර්ණ සතහන දකින්නකොටම ඔය විදිහටම හිතේ නිමිත්තක් හදලා ඒ නිමිත්තට හාමුදුරුවෝ කියලා ඕගොල්ලෝ හදාගෙන තියෙනවනේ. අර වර්ණ සතහන දකින්නකොටම හිතේ තියෙන හාමුදුරුවෝ ඇගිටිනවා. නමුත් ඕගොල්ලෝ දන්නේ මේ මගේ හිතේ හාමුදුරුවෝ කියන හැඟීම ජීදුනේ කියලා දන්නේ නැහැ. එතකොට පෙනෙන්නේ ඕගොල්ලන්ට බාහිරින් හාමුදුරුවෝ. බාහිර ඉන්න කෙනෙක් දෙවෙනෙක් නිර්මාණය කරගන්නවා. දැන් දෙවෙනෙක් ඉන්න හින්දා ඉන්න කෙනාට කැමති අකමැති දැන් හාමුදුරුවන්ට බයින්නත් පුළුවන්, ගහන්නත් පුළුවන්, හොඳ කියන්නත් පුළුවන්. අනාත්ම තැනක දෙවෙනෙක් නිර්මාණය කරගත්තා. එතකොට මෙබඳු රූප ඇස් ඉදිරිපිටට එන්නේ චක්කු සම්පස්යෙන් උපන රූප සංඥාවක් විතරයි. ඒ රූප සංඥාව එනකොටම ප්‍රපංච සංඥාවක් උපදවා ගන්නවා මේ හාමුදුරුවෝ පුද්ගලයෙක් කියලා. දැන් ඒ ප්‍රපංච සංඥාව සිහි වෙද්ද ඒ හැඩේ තියෙන ඕනම තැනක් ඇති. ඔය වර්ණ සටහන වීඩියෝ පටයක තිබ්බත් හාමුදුරුවෝ කියන කෙනා. පත්‍ර කඩදාසියක තිබ්බත් හාමුදුරුවෝ කියන කෙනා. කනබුන ආහාරයෙන් හැදුව රූපයක තිබ්බත් හාමුදුරුවෝ කියන කෙනා. හොඳට තේරෙයි ඕගොල්ලන්ට මේ රූපය නිසා තමන්ගේ හිතේ හදාගත්ත ප්‍රපංච සංඥාවක් තියෙනවා කියලා. ඔන්න ඕක වැරද්ද. දැන් මේ වැරද්ද ලියන්නේ මෙන්න මෙහෙමයි. කොහොමද? සතිපට්ඨානේ විතරමයි මේ වැරද්දට කායගත සතිය විතරමයි මේ වැරද්ද ලියන්න තියෙන එකම උපාය. වෙන ක්‍රමයක් නැහැ. තමන්ගේ මනසේ උපදින ගතිය හාමුදුරුවෝ කියන ගතිය මේ රූපෙට අයිති වුණොත් ඕගොල්ලන්ට හාමුදුරුවෝ ලෙඩ වෙලා හාමුදුරුවෝ අපවත් වෙලා හාමුදුරුවෝ වෙන දුක් විඳින්න වෙයි. ඕගොල්ලෝ දැක්කොත් හැම වෙලාවෙම හාමුදුරුවෝ කියන අදහස එනකොට තමන් දන්නවා රූපය අනාත්මයි, අනාත්ම රූපය නිසා ආත්ම සංඥාවක් තමන් තුළ ආවේ කියලා ඉගෙන ගන්නට මේ කතා කරපෙකින් කලේ. තමන්ගේ හිතේ තියෙන ආත්ම සංඥාව රූපය මත පිහිටන්නේ නැති විදිහට, පිහිටන්න නොදෙන විදිහට පිහිටන්න කලින් කායගත සතිය වැඩි වෙනවා. කායගත සතිය වඩන්නේ මොකටද? හිතේ තියෙන මේ ආශ්‍රයක්ෂයට මේ රූපේ දකින්නකොටම හාමුදුරුවෝ කියන අදහස එනවනම් හාමුදුරුවෝ කියන මගේ අදහස ආපහු රූපෙට පතිත වෙන්න නොදී, රූපෙට දැසගන්න නොදී රූපය ඇත්ත පෙන්නනවා. දැන් එයා දන්නවා මේ රූපේ සත්‍ය පුද්ගලෙක් නෙවෙයි, අනාත්මයි. අර ටීවී එකකට උපමා කරලා තියාගෙන බලනවා රූපය අනාත්මයි. අනාත්ම රූපේ දකිනකොටම ලක්ෂණ හාමුදුරුවෝ දැන් එච්චර කාලයක් අපි හිතුවේ මේ රූපේ ලක්ෂණ හාමුදුරුවෝ කියලානේ. නෑ. මේ රූපේ දකිනකොටම ලක්ෂණ හාමුදුරුවෝ කියන හැඟීමක් නිමිත්ත අපි හදා ගන්නවා. අපේ හිතේ ඇති වෙන මේ හැඟීම ආපහු මේ රූපේ මත පතිත වුණොත් මේ රූපේ ලක්ෂණ හාමුදුරුවෝ වගේ පේනවා. නිදසුනට ඇටියට මං ගත්තේ ටීවී එකේ වුණත් අනාත්මයි රූපය, ඒක නිසා ඇති වෙන මේ මිනිස්සේ කියන හැඟීමක් ඇති වුණොත් මගේ හිතේ ඇති වෙන හැඟීම ඒ රූපේ මත පිහිටියොත් ටීවී එක ඇතුලේ මිනිස්සු පේන්නේ. ටීවී එක ඇතුලේ මිනිස්සු පේන්නේ. ඒ වැරද්දම මේ වෙලා තියෙන්නේ. ඕගොල්ලන්ට ඇහෙන් තමයි බලන්න පුළුවන්, අනිත් අය ගැන කතා කරන්න පුළුවන්. මේ වැරද්ද වෙලා තියෙන්නේ ඔන්න අවිද්‍යාව මතමයි. ඒ නිසා
මේ රූපේ දකිනකොට ලක්කනහාමුදුරුවෝ කියන අදහස එනවනම් ලක්කනහාමුදුරුවෝ කියලා බාහිරව සිහි කරන හදනකොටම ඔගොල්ලෝ ඇත්ත පෙන්නන්නේ නැහැ. එහි ලක්කනහාමුදුරුවෝ කෙනෙක් නැහැ. එතන තියෙන්නේ කේසලෝ නේද ධම්මස්නහර ඇට ඇට මිදුලෝලින් යුක්ත කනබුන ආහාරයෙන් ඇතුළු රූපය ඇසුරු කරගෙන තියෙන වර්ණ සටහන. ඒ සටහන දකින්නකොට ඒ සටහන කෙනෙක් හාමුදුරුවම ලක්කනහාමුදුරුවෝ කියලා හිතන්නේ මම තමන් කියලා බලනවා. තමන්ගේ මේ ගතිය ඒ රූපෙට තියන්නේ. අපි කියමු අම්මා කියලා සිහි වෙනවා. සිහි වුණාම සතිපට්ඨානෙ වඩන්න හොඳ වෙලාව. මේ අම්මා කියන ගතිය මගේ මනසේ දැන් අම්මා කියලා කියන හැඟීම අම්මා කියන ගතිය සතර මහා ධාතු රූපෙට දැසගන්න නොදී සතර මහා ධාතු රූපෙට අයිති කියලා අයිති වෙන්න නොදී රූපේ ඇත්ත පෙන්වන එක තමයි කායගත සතිය කියලා කියන්නේ. දැන් මට අම්මා කියලා සිහි වෙනකොට වෙනදට නම් අම්මා ගැන මට හිත සතුට වෙන්න පුළුවන්. හිත දුක් වෙන්න පුළුවන්. නමුත් කායගත සතිය වඩන කෙනාට එහෙම හිත සතුට වෙන්න දුක් වෙන්න බැහැ. මොකද ලෝභ දේශ දෙක හිතේ විදිහට මේක කරන්න වෙන්නේ. අම්මා කියලා සිහි වෙනකොටම බාහිර අම්මා ඉන්නවා කියලායි සිහි වෙන්නේ. සිහි වෙනකොටම කරන්නේ මොකද්ද? නෑ එතනද කේස්ලොම් නියද ධම්මස්නාර කනබුන ආහාරයෙන් ඇතුළු රූපේ ඇසුරු කරගෙන තියෙන රූපේ දකිනකොට අම්මා කියන අදහස ඇති වෙන්නේ මටනේ කියලා බලන්න. ඒ රූපේ නිසා අම්මා කියන අදහස ඇති වෙනවා තමන් අම්මා කියලා ඒ රූපේ දිහා බලන්න. ඒ වුණාට පෙන්නනවා නෑ ඒ වුණාට අම්මා එහි ඉන්නවනේ කියන අදහසයි. එතකොට තමන් තර්කානුකූලව පෙන්වන්න ඕනේ. හොඳයි ෆොටෝ එකක් දැක්කත් පත්තර කඩදාසියක් දැක්කත් රූපේ දකිනකොට අම්මා කියන හැඟීම එනවනේ. එතකොට මේ අම්මා කියන හැඟීම එන්නේ රූපේ දකිනකොට මගේ සිතේ තියෙන ගතිය තීවලා කියන එක තේරෙනව නේද කියලා. එතකොට ආයෙත් හිත තර්ක කර හරි මේ ෆොටෝ එකක් නේ වර්ණ සටහනක් නේ ඒ වලට මං කියන අම්මා යන්න පුළුවන් එන්න පුළුවන් කනවා බොනවා උයනවා ඔහොමනේ. ඔහොම තමයි අපේ කෙලෙස් වැඩ කරන්නේ. එහෙම තර්ක කරයි. එතකොට හොඳයි වීඩියෝ කොටයක යන එනවා කනවා බොනවා කියන මේ රූප දැක්කොත් අම්මා යනවා එනවා කනවා බොනවා කියලා ක්‍රියාකාරකම් කරන රූපත් වෙනවනේ කියලා. එතකොට ඒ හැම තැනකදීම පෙන්වන්න රූප ටික අනාත්මයි. අනාත්ම රූප ටික නිසා තමන් තුළ පුද්ගලික සත්‍ය කියන ආශ්‍රය යෙදිලා තියන්නේ කියන එක බලන්න. දෙපැත්තක් තියෙන්නේ. ලෝකයා කියන්නේ මනසේ තියෙන ගතිය සතර මහා ධාතුව මත පතිත වෙලා සතර මහා ධාතුවකින් ලෝකය දකින්න මට්ටමට තමයි ලෝකය කියලා කියන්නේ. මනසේ තියෙන ගතිය රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ආයතන ටිකට වපුරලා ආයතන ටිකේ සත්‍ය පුද්ගලයන්ගෙන් සැප දුක් විඳින මට්ටමට තමයි ලෝකය කියලා කියන්නේ. මේ ආයත ඒ කියන්නේ මනසේ තියෙන ගතිය ටීවී එක මත වපුරලා තමයි චිත්‍රපටියක් බලන්නේ. නිකම්ම චිත්‍රයක් නම් බලන්න දෙයක් නැහැ. ඒ චිත්‍රය දකිනකොට තමන්ගේ මනසේ ඇති වෙන සත්පුද්ගල හැඟීමක් තියෙනවා නම් ඒ සත්පුද්ගල හැඟීම ආපහු කම්මං කිත්තං විඥාන වීජෝ තණ්හාසනේ උදැර මනුෂ්‍ය සත්‍ය පුද්ගලයා කියන මේ හැඟීමට තමයි විඥානය කියලා කිව්වේ. කම්මං කිත්තං කියලා කිව්වේ සිත කිව්වේ රූපේ. මේ විඥාන තණ්හාව වැසිජනය කියලා කිව්වේ. කැමැත්තක් තියෙනවා. මනුෂ්‍යයා කියන ගතියට සිත මේ මනුෂ්‍යයා කියන ගතිය කර්මය නැමැති කෙතේ නැත්තම් රූපේ පැත්තේ වැපුරුවාම රූපේ පැත්තට දැම්මාම ඔයගලන්ට හම්බ වෙනවා රූප ලෝකේ මනුෂ්‍යය. දැන් ඉන්න මනුස්සයෙක් ඇලෙන්න ගැටෙන්න පුළුවන්, ගහ ගන්න ගන්න පුළුවන් ඕන තරම්, රණ්ඩු නැහැ කි ඕන තරම්. හොඳට බලන්න චිත්‍ර ටිකක් තියෙන තැනක
මනසේ තියෙන ගතියේ චිත්‍ර මත වපුරලා නෙමෙයි චිත්‍ර ටිකක් බලන්නේ කියලා. චිත්‍රපටියක් බලන්නේ කියලා. චිත්‍රපටියක් නෑ හදාගෙනයි බලන්නේ කියලා. ඒ වගේ සතර මහා ධාතු සහ උපාදාය රූප ඇස් ඉදිරියට එනකොට ඒ මහ භූත සහ උපාදාය රූප ටික අරගෙන මනසේ මේ අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා රත්තරන් රෙදි මුතු වැනි කියලා ඇති වෙන gati ටික ආපහු ස්පර්ශ ආයතන හයට වපුරලා ආපහු රූප ආයතනයට වපුරලා රූප ලෝකේ සත්‍යය ඇසුරු කරමින් රන් රෙදි මුතු වැනි ඇසුරු කරමින් ඉන්න අය අපි මම කියන එක කොච්චර දුරට තේරෙනවද කියලා මම දන්නේ නමුත් ඇත්ත කතාවක චිත්‍රපටියක තියෙන දේ තමයි මට කියන්න තියෙන එකම නිදසුන. එතකොට ලෝකේ උපද්දවාගෙන පරිහරණය කරන්නේ දුක උපද්දවාගෙන අපි පරිහරණය කරන්නේ. දුකෙන් මිදීමේ මඟ තමයි සතිපට්ඨානය. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. මොකදද? සමන්ගේ මනසේ තියෙන ගතිය ස්පර්ශ ආයතන හයට වපුරන්න නොදී රූපේ ඇත්ත ඇති හැටි පෙන්වන්න. කායගත සතිය ටීවී එකේ ඇස් ඉදිරියට ආවේ වර්ණ සටහනක් කියලා පෙන්නුවොත් ඒ වර්ණ සටහන දකිනකොට පුද්ගලයා කියන අදහස Tamanටයි එන්නේ කියලා බලනවා. රූපේ දකිනකොට පුද්ගලයා එනවා. චිත්‍ර ඒ ටීවී එක දිහා බලන පුද්ගලයා කියන හිතන්නේ යා මොඩ නැහැ. ඒ නිසා පුද්ගලයා කියන හැඟීම මෙහි ආවට ඒ පිට පුද්ගලයෙක් නැහැ. ඒ වගේ මේ ඇස් ඉදිරියට තියෙන රූප ටික නිසා Tamanට සත්‍ය පුද්ගල කියන හැඟීම එන්න පුළුවන්. Tamanට එනවා. නමුත් මේ සතර මහා ධාතු රූපයේ සත්‍ය පුද්ගල ඉන්නවා කියලා දකින්න යා මොඩ නැහැ. එයා අනිත් පැත්තට දකිනවා. නෑ එතන තියෙන කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නේද සම්මස්නාරයෙන් යුක්ත රූපයක් නේ කියලා ආශ්‍රයක්ෂය කියලා කියන්නේ පින්වතුනි රූපය නිසා තමන් තුලයි සත්‍ය පුද්ගල කියන හැඟීම යෙදුනේ. ඒක නොදැන මේ හැඟීම රූපෙට අයිති කියලා වැරදි හුරුවක් තියෙනවා. ඔන්න ඔය හුරුව ගෙවන විදිහට සතිපට්ඨානේ වඩනවා නම් ආශ්‍රයක්ෂය වෙනවා. එතකොට ඒ සතිපට්ඨානේ වඩන එක ඉස්සෙල්ලා කිව්වට වඩා වෙනස්. ඉස්සෙල්ලා මේ රූපේ නිසා ආධ්‍යාත්මික කෙලෙස්යක් ඇති වෙලා ඒ කෙලෙස්ය නැවත මේ රූපෙ මත පතිත වෙලයි තියෙන්නේ කියලා දැනුමක් නැතුව පුද්ගලයා තව පුද්ගලයා කියලා හම්බෙන්න තරක පුරුදු කොටස් බැරි. නමුත් මෙතන එහෙම නෑ. සම්පූර්ණ අවිද්‍යාව වෙහෙලි වෙනවා. රූපේ ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා තමන්ගේ මනස තුල සත්පුද්ගල හැඟීමක් ඇති වෙලා ඒ ධර්මතාවයේ මේ රූපයේ මත පතිත වෙච්ච නිසා ඔකට තමයි ආරම්මනස්ස මේත විඥානත් තිති අරමුණේ විඥානේ පිහිටනවා කියලා කියන්නේ. මේ පෙනෙන රූපාරම්මණය දැන් මම මිනිස්සියෙක් කියන ගතිය තමයි මගේ කර්මසිත කර්ම විඥානය. මේ පෙනෙන රූපාරම්මණයට මගේ විඥානේ පිහිටියොත් මේ රූපේ කෙනෙක් වගේ මට පෙනෙන්නේ. ඔන්න ඔය ගතිය අයින් කරන්න බලන එක තමයි ආශ්‍රයක්ෂය කියලා කියන්නේ. දැන් මට පෙනෙන්නේ එක දෙයයි. මේ මුළු ලෝකෙම කියලා කියන තරක හරියට අභිරූපණ රංගනයක් වගේ කියලා. අභිරූපණ රංගන බලලා තියෙනවද? අහලා තියෙනවද? කෙනෙක් මොකොත් කියන්නේ නැහැ. එයා එක කරනවා. ඒක රූපේ හෙලවෙනවා. කෙනාගෙන ලෝකෙම වවා ගන්නවා. හිතා ගන්නවා. දැන් මෙහෙම කළා කියලා රූප ටික සෙලවෙන්න කෙනා ලෝකෙම වවා ගන්නවා. සැබෑවටම අම්මා තාත්තා අයියා ඉන්න මුළු ලෝකෙම අභිරූපණ රංගනයක්. සතර මහා ධාතුව සෙලවෙන්න දැන් හිතගත්ත නිදාගත්ත ඇවිත් ගැහුවා බැන්න කියන
කාරණා ටික අපේ මනසේ හදාගන්න. ඉතින් මේකේ වටිනාම දේ ඕක නෙමෙයි. මම කිව්වා අංග සතිපට්ඨානේ වඩන ආකාරය ඉගෙන ගන්න කියලා. සතිපට්ඨානේ වඩන ආකාරය කියලා කිව්වේ ඕගොල්ලන්ට පැත්තකට වෙලා ඉන්නකොට ස්පර්ශ ආයතන හයේ ඉන්න පුද්ගලයේ සත්‍යය සිහි වේ. ඒ කියන්නේ අම්මා තාත්තා අයියා අක්කා ගැන සිහි වේ. සිහි වෙන හැම වෙලාවකම තමන්ගේ හිතේ තියෙන අයියා අක්කා අම්මා තාත්තා කියන මේ ගතිය බාහිර රූප ශබ්ද පැත්තට තබන්න එපා. තබන්න ඉඩ නොදෙන විදියට සතිපට්ඨානේ වඩන්න එතන තියෙන රූපේ ඇත්ත ඇති හැටි පෙන්නන්න. තාත්තා කියලා සිහි වුණොත් තාත්තා ඉන්නවනේ කියලා ඔය හිතා යන්න එපා. නෑ එතනද තියෙන්නේ කන බොන ආහාරයෙන් යුක්ත කෙස්ලොම් නේද ධම්මස්නහර ඇට වලින් යුක්ත රූපේ ඒ රූපය අසුර කරගෙන පවතින වර්ණ සටහන චිත්‍රය ඇස් ඉදිරියට එනකොට තාත්තා කියන ගතිය ඇති වෙන්නේ Taman තුලනේ කියලා බලනවා. ඒ රූපේ දකිනකොට තාත්තා කියන ගතිය Taman තුල ඇති වෙනවා. Tamanට ඒ රූපේ තාත්තා කියලා බලන්න බෑ. අනිත් පැත්තට යන්නේ. චිත්‍රපටිය දකිනකොට තාත්තා කියන ගතිය ඇති වෙයි Taman තුල. හැබැයි තිරේ ඇතුලේ තාත්තා නැහැ. රූපේ දකිනකොට තාත්තා කියන අදහස ඇති වෙයි. අනිත් පැත්තට යන්නේ. ඇත්ත වෙන්න. ඒකතුනේ අපි තාම අදක්ෂ නිසායි මේ පූර්වභාග ප්‍රතිපදාව කියලා කියන්නේ කෙස්ලොම් නේද ධම්මස්නහර කියලා කොහොමද බලන්න කියන්නේ මේ සතිපට්ඨානේ ගොඩාක් ප්‍රාථමික මට්ටම. අපි නිකමඩ කිව්වොත් ටීවී එක ඇතුලේ පුද්ගලයෙක් පෙනෙනවා නම් ටීවී එකේ ඇතුලේ තියෙන රූපයක් විදර්ශනා කළොත් හරිද ඒ රූපය ඇතුලේ තියෙන කෙස්ලොම් නේද ධම්මස්නහර කනබුන ආහාරයෙන් කියලා බැලුවොත් හරිද? තියනවද එහෙම රූප? නෑ. නමුත් එහෙම නැති වර්ණ සටහනක් නේ. මේ තියෙන්නේ එහෙමමයි. නමුත් අපිට එහෙම එතෙන්ට අපි දක්ෂ නෑ. ඒ හින්දා ඉස්සෙල්ල කුණුප කොටස් හැටියට බලලා ඒ මත පතිත වෙච්ච චිත්‍රයක් කියලා බලලා තමයි මේ වැරද්ද හදාගන්න වෙන්නේ. මෙන්න මේ විදිහට කටයුතු කරනවා නම් කෙනෙක් එයා කියනවා භ්‍රමචර්යාව හැසිරෙනවා කියලා. මේ භ්‍රමචර්යාව සියලුම කාම රාගයේ ගෙවා දමනවා. සියලුම රූප රාගයේ ගෙවා දමනවා. සියලුම අරූප රාගයේ භව රාගයේ ගෙවා දමනවා. මේ ආස්මිමානේ මේ මම කියන හැඟීම මානේ සම්පූර්ණයෙන්ම ගෙවලා දාන උගුල්ලලා දානවා. ඒ නිසා මෙන්න මේ සතිපට්ඨානයේ වඩන ක්‍රමය ඉගෙනගෙන මෙන්න මේක කරන්න. බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වුණේ මෙන්න මේ සතිපට්ඨානයේ වඩන හැටි කියලා දෙන්න. මේ එක පොඩි වැරද්දක් විතරයි තියෙන්නේ. පොඩි තැනක් විතරයි තියෙන්නේ අල්ලගන්න. ඒ ටික තේරුනොත් ඒකාන්තයෙන්ම එයා නිවනටම ගහගෙන යනවා. නතර වෙන්නේ නැහැ. සම්පූර්ණ ලෝකීය කියලා හම්බ වෙන තැනක මේතර මෝඩකමක් තුලද තියෙන්නේ කියලා එයා මෝඩකම එක්ක ලැජ්ජ වෙනවා. ටීවී එකේ තියෙන පින්තූර ටිකේ සත්‍ය පුද්ගලෙක් මවාගෙන සතුට වෙන්න දුක් වෙන්න තරම් තමන් මෝඩද කියලා එයා දුක් මේ ලැජ්ජ වෙන දවසක් එනවා. ඒ ඇත්ත නොදකින තාක් ටීවී වල සතුට නැහැ. ඒ සතුටේ දුකේ. ඇයි? ටීවී එක බලන සත්පුද්ගල හැඟීම යම්සේ තමන් තුළ උපදීද? ඒ වගේම ඔයගොල්ලෝ දන්නවද මහලු භවය මේ රූපයක් ගන්න මහලු භවක් තමන් තුළ උපදිනවා ඒ වගේ. මරණය තමන් තුළ මරණ දුක තමන් තුළ උපදිනවා. ලෙඩවීමේ දුක තමන් තුළ උපදිනවා. ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන උපායාස ධර්මයේ උපදිනවා තමන් තුළ. මේ රූපයේ පිළිසිඳ නොදක්කොත් ඕගලන්ට චිත්‍රපටි චිත්‍රයේ පිළිසිඳ නොදන්නකොට ජාති ජරා මරණ කියන ධර්මතාතික දුක් විඳින්න පුළුවන් නේද? ඒක දිහා බලාගෙන. ඒ වගේ ඕගොල්ලෝ මේ අනාත්ම රූපයගේ අනාත්ම ස්වභාවය තේරුම් නොගන්න තාක් ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන උපායාසංගේ යුක්තයි. ඒ දුකෙන් මිදෙන්න පුළුවන්කම ලැබෙන්නේ ඕගොල්ලන්ට මේ රූපයේ පිළිසිඳ දැකපු දවසට. ඉතින් ඒ නිසා
කායගත සතිය වඩන්න ක්‍රම පොත්පත් වලින් ඉගෙන ගන්න. ඒක වැරදි නෑ හරි. හැබැයි අර්ථය අතේ තියා ගන්න ඕනේ. ඒ මොකද ඒ රූපේ බලන්නේ තමන්ගේ මනසේ තියෙන ආශ්‍රව ගෙව ගැනීම සඳහායි. කෙනා බලනවා නෙමෙයි. දැන් මම කිව්වොත් දැන් මම මේ හාමුදුරුවෝ දැන් මට හිතෙනවා මම කියලා. දැන් මම මේ රූපේ කෙස්ලොම් නේද ධම්මස් නහර කුණු කොටස් ටිකක් කියලා බැලුවොත් පුද්ගලයා තමයි ඉන්නේ බලන්නේ. සතිපට්ඨානේ මේව වැඩුවට ආශ්‍රව ගෙවෙන්නේ. නමුත් ඔක අනිත් පැත්තට ගන්නවා. මේ රූපේ දකිනකොට කෙනෙක් කියන හැඟීම මට ඇති වෙනවා. ඔන්න දැන් මේ වෙලාවේදී මම පුද්ගලයා කියන එක පරිවර්තනය වෙලා මේ අරමුණ කෙනෙක් කියන බවට පරිවර්තනය වෙලා. මොකද ඒක තේරෙනවද? ඒ කියන්නේ ඉස්සෙල්ලා මේ අරමුණ දකිනකොට මෙතන තිබුණු ගතිය මේ මම මේ කෙනා දකිනවා කියන එක. දැන් මෙතන මේ අරමුණ දකිනකොටම පුද්ගලයා කියන හැඟීම ඇති වෙනව නේද කියලා දකිනකොට අර මම කියපු තැන නියෝජනය වෙන්නේ දැන් පුද්ගලයා කියන තැනකින්. ඒ පුද්ගල භාවයේ ගෙවෙනකොට ගෙවෙන්නේ මම. ඊහාර්ථයේ තේරෙනවද නැකේ? අපි නිකමට කිව්වොත් තව ටිකකින් ඕගොල්ලෝ ගෙදර ගියොත් කවුරුහරි ඇහුවොත් අම්මා මෙච්චරලා කොහෙද හිටියේ? කිව්වොත් ඕගොල්ලෝ හිටියේ කොහෙද කියලා මොකද්ද කියන්නේ? මේ තියෙන වටපිටාව නෙමෙයිද පෙන්නන්නේ? තමන් හිටියේ කියලා පෙන්නන්නේ දික්තියක් නැත්නම් මේ වැටක් ගයක් ඕවා ටිකනේ. මං ආවල් ගෙදර හිටියේ. තමන් හිටියේ කියලා පෙන්නන්නේ බාහිර දෙයක්. හරි දැන් මම ඇහුවොත් හවස 5ට විතර කොහෙද හිටියේ? තමන් හිටියා කියලා පෙන්නන්න තියෙන බාහිර දෙයක් නෙමෙයිද? ඒ තමන් හිටියා කියලා මම අහන්නේ තමන් හිටියේ කොහෙද කියලා පෙන්නන්න වෙන දෙයක්. යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ එකක්. ඇයි මම අහන්නේ තමන් හිටියේ කොහෙද කියලා? පෙන්නයි ගයක් පොල්වත්තක් ඕවා නේද? මේකයි මම කිව්වේ මේ වෙලාවේ හැම වෙලාවෙම පුද්ගලයා වෙනස් වෙනවා. මම කියලා හිතනකොටයි මම. අනිත් වෙලාවෙදී මම යමක් දකින්න බවට පත් වෙලා මේ තියෙන්නේ. මේ කෙනාව දන්නකම තමයි දැන් මම. ඒකයි තව ටිකකින් අහුවොත් කොහෙද හිටියේ? මම අහවල් කෙනත් එක්ක හිටියේ. එහෙමයි කියන්නේ. එතකොට ආශ්‍රයයට හිත වඩනවා කිව්වේ මේ රූපේ දකිනකොට කෙනා කියන අදහස ඇති වෙනවා නම් කෙනා කියන අදහස ගෙවෙන්නයි බලන්නේ. ඊට පස්සේ මේ තමන් කියන රූපය දර්ශනා කරන්නේ එහෙමයි. මේ කලබල ආහාරයෙන් හැදුණු මේ රූපය මේ විදිහටම තියෙද්දි අර සිත්තරේ ලස්සන දර්ශනයක් බලාගෙන සිතුවමක් ඇඳ වගේ මේ විදිහටම අංගපසකින් යුක්ත රූපයක් හිතේ හදා ගන්නවා. හදාගෙන හිතේ හදාගත්ත රූපයට නම් කරන මේ මගේ නම මේකයි, මගේ ගම මේකයි, මගේ අම්මගේ නම මේකයි, මගේ අප්පච්චිගේ නම මේකයි, මට සහෝදර මෙච්චර ඉන්නවා. ආයුහන සංඛාරා කියලා කියන්නේ ඒ හිතේ තියෙන නිමිත්තවට බොහෝ දෙයක හිතනවා, රැස් කරනවා. දැන් ඇස් ඉදිරි පිටට මේ රූපේ හම්බ වෙනකොටම අර විස්තර ටිකෙන් යුක්ත මම ඉදිරිපත් වෙනවා. මම කියන සංඥාව ඉදිරිපත් වෙනවා. මේ රූපේ දකිනකොටම හිතේ තියෙන නිමිත්ත නැගිටිනවා කියන එක නොදන්නකොට ඕගොල්ලන් හිතන්නේ මේ රූපේ මම මාව දකිනවා කියලා. හිතන්නකො ඒකනේ මේ හැඩේ ෆොටෝ එකක තිබ්බා මම කියලා හිතෙනවනේ. කණ්ණාඩිය ගාවට ගිහිල්ලත් මේ මම කියලා දකිනවනේ. හොඳට තේරෙනවනේ එහෙනම් රූපේ උදව් කරගෙන මනසේ මේ ගතිය උපද්දලා නේද තියෙන්නේ කියන එක. ඉතින් මේ කය මම නම් කොහොමද මාව හීනෙන් දකින්නේ? මේ කය මම නම් කොහොමද කණ්ණාඩියකින් දකින්නේ? මේ කය මම නම් කොහොමද චිත්‍රපටයකින් දකින්නේ? එන හැම වෙලාවෙම වෙලා තියෙන්නේ මේ විදිය නිමිත්තක් හිතේ හදාගෙන ඒකට නම් මම කියලා අපි නම් කළේ.
හිතේ තියෙන නිමිත්තට සමාන සතර මහා ධාතුවේ කොතනක හෝ රූපයක් දැකලා අරය නැගිටිනවා. එහෙනම් සතර මහා ධාතුව නිසා ප්‍රපංච සංඥාව අවදි වෙලා තියෙනවා මිසක සතර මහා ධාතුවේ මාව දැක්කේ නැතිද? යම් කිසි කෙනෙකුට මේ ස්පර්ශ ආයතන හයේ අම්මා තාත්තා දුව දරුවෝ ගෙවල් දරුවල් යාන වාහන රන් රැදී මොකද නැත්තම් මම නැත්තම් මගේ කිසිවක් නැත්තම් එයාට දුකේ ඉඳ තැනක් නැහැ. දුකේ ඉඳ දෙයක් නැහැ. ඒ නිසා මෙන්න මේ තමන්ගේ මනසේ තියෙන ආශ්‍රව ටික ස්පර්ශ ආයතන හයට බහලා නැති විදිහට කායගත සතිය වඩන්ද හැම කෙනාම උත්සාහවත් වෙන්නේ කියලා මතක් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මාරසේතම් පමෝහණං කියලා මහණෙනි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ය මුලා කරනවා. මාර්යව රවට්ටන්න තියෙන එකම ක්‍රමය විතරයි මේ සතිපට්ඨානය. ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒිට මෙහා ඔක්කොම මාර්යගේ ගෝලය. ඕගොල්ලෝ මේ පෙනෙන රූප ආයතනෙට නැඹුරු වෙලා හිතනවා නම් කියනවා නම් කරනවා නම් මේ චිත්‍රපටියක් බලමින් ඉන්නේ කියලා හිතා ගන්න. ඒ කියන්නේ අනාත්ම තනක ආත්ම සංඥාව මවාගෙන සතුටු වෙනවා. චිත්‍රපටියක් බලමින් සතුටු වෙන කෙනා දුවදරුවන්ගේ මූණ බලලා සතුටු වෙන කෙනාත් අතර වෙනසක් නැහැ. ඒ දෙන්නම හැසිරෙන්නේ දුකේ. ඇයි සතර මහා ධාතුවේ අම්මව දකින්නකොට සතර මහා ධාතුවේ තාත්තව දකින්නකොට සතර මහා ධාතුවේ දුව පුතාව දකින්නකොට සතර මහා ධාතුව කැඩෙන දවසට බිඳෙන දවසට වෙනස් වෙන දවසට විපරිණාම වෙන දවසට අම්මා තාත්තා නැති වෙච්ච දුක විඳින්න වෙයි. නමුත් සතර මහා ධාතුව නිසා තමන්ගේ මනස තුළ ඇතිවෙන ආශ්‍රව ටික සතර මහා ධාතුවට පතිත වෙන්න නොදී සතර මහා ධාතුවේ ඇත්ත පෙන්නලා ආශ්‍රය කරගත්තොත් සතර මහා ධාතුව විපරිණාම වෙච්ච දවසට මැරෙන්න කෙනෙක් නැහැ. මැරෙන්න හිතියේ නැහැ කෙනෙක්. හිතියන්නේ මැරෙන්න චිත්‍රපටිය ඇතුලේ ඉඳලා මැරෙනවනේ මැරෙන අය හම්බ වෙනව නේද අපිට? මැරෙන්නේ ඉන්න හින්දානේ. ඉන්නේ චිත්‍ර පිරිසිදු දැක්කේ නැති හින්දා. චිත්‍රේ මේක චිත්‍රයක් කියලා දැක්කනම් ඒ චිත්‍රයේ ආරම්භය මනසේ උපදින සංඥාව අපු චිත්‍රයට බාර දීලා වර්ණයක් හදාගන්නේ. ඒ නිසා පින්වතුනි මතක් කරනවා අද විතරක් නෙමෙයි අනන්ත සංසාරේ මේ මෝඩකමේ කෙලවරක් නැහැ. දුක උපද්ද දුක් විඳින්න තරම් අපි අවාසනාවන්ත වෙලා නමුත් හිතන්නවත් බැරි වෙලාවක ලැබුණු වාසනාවකුත් තියෙනවා. මොකද්ද? දුක උපද්දවාගෙන දුක් විඳින්න තරම් බල මෝඩ වෙලා කියන ටික අහගන්න හම්බෙලා තියෙයි. මම මේ කියන ටික එකපාර නොතේරෙනව වෙන්න පුළුවන්, ගැඹුරු වෙන්න පුළුවන්. නමුත් මතක් කරන එක දෙයක්. නෙළුම් කොළයකට වතුර ටිකක් පිස්සොත් රැඳෙන්නේ නැහැ, චුට්ටක්වත් ගලාගෙන යනවා වගේ. මේ මාවතේ දුක ඉතුරු වෙන්නේ එක ශේෂයක්. මරණයෙන් පස්සේ නෙමෙයි මේ දැන් සම්දිත්තිකයි අකාලිකයි ඒහිපස්සිකයි ඕපනයිකයි නොනැත්තම් ඉතින් තම තමන් කෙරෙහිලා ගත යුතුයි. මේ ගුණ ටික ඔක්කොම තියෙන්නේ මේකේ. බුදුහාමුදුරුවෝ දහම කියලා බාහිර දෙයක් පෙන්වුවේ නැහැ. දුක පෙන්වුවා, දුක ඇති වෙච්ච හැටි පෙන්වුවා, දුක නැති තැන පෙන්වුවා, නැති කරන මඟ පෙන්වුවා.
මොකුත් මේවා තේරෙන්නේ නැත්නම් ගන්න චිත්‍රපටියක චිත්‍රපටියේ සත්‍යෝ මැරිලා පුද්ගලයා මැරිලා දුක එනවනම් දුක ගන්න දුකට හේතුව මොකද්ද? පෙනෙන රූපායතනය ආරම්භය රස විඳ ගැනීමම බලපු කම නිසා තණ්හාව. පෙනෙන රූපායතනය රස විඳ ගැනීමම බලන්නේ නැත්නම් ඔයගොල්ලෝ ජරා මරණ දුක එන්නේ නැහැ. ඒකට කරන්න දෙන්නේ මොකද්ද? රූපේ ඇත්ත දැකලා මනසේ තියෙන ආශ්‍රව ගෙවා ගන්න. කිටි උත්තරේ. ඕකම අපේ ජීවිතේ තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ වගේ පැතිකඩක් තියනවා අපි නොදන්න අපි නොදැක්ක මේ ඇත්ත හැමදාම ඇත්තක් ලෝකෙ තුල බුදුරජාණන් වහන්සේ පහළ වුණත් නැතත් ඇත්තමයි ටීවී එකට හම්බ වෙන රූප පුද්ගලික සත්‍යය කියන්නේ අනාත්ම බව. නමුත් ලෝකයට ඒක වැහිලා ඒ අනාත්මේ වැහිලා ලෝකෙට පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මේ ඇත්ත පෙන්වන්න උඹල බලපල්ල ඇස්සරලා රැවටිලා නෙමෙයි දින්නේ. රූප අනාත්මයි නම් සත්‍ය පුද්ගලෙ නොවන තරක සත්‍ය පුද්ගලයේ භාවයකින් අරමුණු උපද්ද සතුට වෙන දුක් වෙන තරම් උඹල මොකටද කියලා පෙන්නනවා. පෙන්වහම නුවණක් තියන අය ඇත්ත නේනම් කියලා දකිනවා. තව කාගේවත් එකක් නම් විශ්වාස කරන්න එපා. නමුත් මේක Tamanට වෙන්නේ මොන තරම් ඇත්තද මේක? ඇත්තම තමයි. ස්වකහතෝ භගවතා ධම්ම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මයේ මනාවකට දේශනා කළා කියලා. මේ කාරණාව හරියටම කිව්ව බුදුරජාණන් වහන්සේ. Tamanට ධර්මයේ ගැන සැකයක් නැතුවම තේරෙනවා. ඒ පස්සේ කොමෙහි එන්නේ මේ ඇවිල්ලා බලන්න කියලා ආගම් පක්ෂ පන්ති කුල ભેදකින් තොර ඕනම කෙනෙකුට පෙන්වන්නේ හැකි. උඹලා ටීවී එකක් චිත්‍රපටයක් බලලා සැප දුක් විඳිනවා නම් බලපල්ල කොතන ඇත්ත කියලා ඕන කෙනෙකුට පෙන්වන්නේ හැකි. නේද? ඒ වගේ ඊට පස්සේ ඕක නෙමෙයි සැබෑම කතාව. සැබෑම ලෝකයේ කියන තැන චිත්‍රපටයක් කියලා තේරුණු දවසට තමයි ලැජ්ජ හිතෙන්නේ ඔයගොල්ලන්ට. එදාට තමයි අත්නිබ්බේ දුකේ කලකිරෙන්නේ. එතේ මානසික ගතිය සතර මහා ධාතුව මත පතිත වෙන තාක් දරුවෝ හොරතල් කරනවා, රාල් රිදී හදනවා, ගොවිතැන් කරනවා, ඉඩම් ගන්නවා කියලා සතර මහා ධාතුව එක්කම ඔට්ටු වෙනවා. නමුත් සතර මහා ධාතුවේ මානසික ගතිය ආයෙන් වෙච්ච දවසට එයා මේ ක්‍රියාකාරී ටිකෙන් අතහැරෙන්න ඉබේන. ඉතින් මෙන්න මේ මං කියපු දේ නොතේරුණත් අර හාමුදුරුවෝ මහ මොකද්ද අමුතු එකක් කිව්වා. මේක අපි අතාරින්න හොඳ නැහැ. නොතේරුණත් පස්සෙන් පන්නගෙන ගිහිල්ලා ටිකක් හොයලා බලන්න ඕනේ කියලා හැමදේම උත්සාහය ඇති කරගන්න. ඒක ඕගලන්ට පාඩුවක් වෙන්නේ නැහැ. මොකද තව දෘෂ්ටියකට දාන්න නෙමෙයි ඕගලන්ගේ තියෙන දෘෂ්ටිය පිළිසිදු කරලා දෙන්න මේ හදන්නේ. මං කිව්වේ බුදුහාමුදුරුවෝ ධර්මයක් නෙමෙයි මගේ කවුරුත් නෙමෙයි ඕගලන්ට දුකේ නැහැ කිව්වේ. ඕගලන්ට දුකේ ඉන්නේ කොහොමද කියලා කිව්වේ. දුක ආපු හැටි දුක නැතිව නැති කරන හැටි මම මේ කියලා දෙන්නේ. ඒ නිසා ඔන්න ඔය විදිහට තේරුම් අරගෙන තමන්ගේ මනස සතර මහා ධාතුන් පතිත වෙන්න නොදී සතර මහා ධාතුවේ ඇත්ත පෙන්න මනසේ ගතිය ඉවත් කරනවා නම් මෙන්න මේ ක්‍රමයට කියනවා භ්‍රමචර්යය හැටි කරනවා. අල්ප ආයුෂ තියෙන බොහෝ දුක් පීඩා සහිත ජීවිතයක් ගත කරන හැම දෙයකින්ම හැම කෙනෙකුගේම වෙන් වෙලා යන්න පුළුවන් ගතියක් ඇති අය හැටියට පින්වතුනි අපේ කටයුත්තේ කුසල ධර්ම සහ මේ වගේ දුකින් මිදෙන භ්‍රමචර්යය ගැසීමයි. ඉතින් කුසල ධර්ම කරමින් මෙන්න මේ භ්‍රමචර්යාව හැසිරුණොත් ඒකාන්තයෙන්ම ජරා මරණ දුකේ නිදහස් වීම නුබෝධිනකින් මෙයාට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වාසනාව මේ හැම දිනාටම මේ ජීවිතය තුලදීම ලැබේවා කියලා සුසුම කරනවා. ඒ වගේම කල්පනා කරගන්න ඕනේ හොඳයි කල්පනා කරගන්න මේ සියලු ආකාරයෙන් පහල කරගත්තා වූ සියලුම කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් මේකෙන් මුතුන්ගේ ජීවදව රැකරක්ෂා දිස්ත්‍යාන අධිග්‍රහිත ශාසනාම ක්ෂ්ඨකාර සීල දෙවියෝ
මේ පින් අනුමෝදන් වෙත්වා දිව්‍යංග දීසුර වඩා වර්ධනය කරගෙන දිව්‍ය පතන බෝධියකින් උතුම් නිවන සැනසෙත්වා කියන අදහසින් දිව්‍යන්ත පින් අනුමෝදන් කරමු. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං විත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा භූමකන්තු දේශං. ඒ වගේම අද දවසේදී විශේෂයෙන්ම මෙබඳු ධර්ම දේශනාවන් පවත්වලා මේ විදිහේ පින්කම් මාලාවක් පටන් ගත්තේ ආරම්භ කළේ ඒ මීට 3 මාසයකට ඉහතදී මේ පරිලෝ යන්නට යෙදුණු කේ.ජී. චන්ද්‍රපාල පියාණන්ට පින් අනුමෝදන් කිරීම වශයෙන් අද ධර්ම දේශනාව තුළින් ජනිත වෙච්ච සියලුම කුසලයක් අනන්ත සංසාරයේදී අපි විසින් පිළිවා වූ යම් පාරමී ධර්මයක් තියෙන මේ ධර්මයන්ගේ බලයෙන් මේ ජීවිතයේ සිද්ධ කළා වූ මේ ජීවිතේ පුරා සිද්ධ කළා වූ කුසල ධර්මයක් තියෙනම් ඒ කුසල ධර්මයන්ගේ බලයෙන් මේට 3 මාසකට ඉහතදී මේ පරලෝ යන්නට යෙදුන කේ.ජී. චන්ද්‍රපාල ආගමීය පියාණන්ට අනුමෝදන් කරන අනුමෝදන් වෙත්වා. ඒ වගේම තව වර්ග පරම්පරාගත මේ පින්වත් සියලුම දෙනාගේ ඥාතිවරු සිටින මේකට අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා. ඒ චන්ද්‍රපාල ආගමීය පියාණන් නැතුළු සියලු දෙනාගේම නමින් නැති කලුරිය කළා වූ සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වීමෙන් දුක් පිටානෙක සිටින දුකෙන් අත මිදී සපවත් භාවයටපත් වේවා. සැපෙන් සැපයටපත් වේවා. උතුම් වූ අජරාමර නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගන්නට ආදරණීය චන්ද්‍රපාල පියාණන් නැතුළු සියලුම ඥාති වර්ගට මේ පින් උතුම් නිවන් පිණිස පාරමිතාවක් වේවා කියලා අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම කෙලෙස් රෝගයෙන් රෝගාතුර වෙච්ච මේ අහිංසක ලෝකයට මොහොතකට හෝ ඒ කෙලෙස් රෝගයෙන් මිදලා සුවපත් වෙන්නට මේ ධර්මයේ නැමැති ඖෂධය දේශනා කළා. මේ කුසල ධර්මයන්ගේ බලයෙන් දැන් රෝගාතුරව සිටින ජේ.බී. මහින්ද ඒ පින්වත් මහත්මයාට ඉක්මනින් නිරෝගී සුවය ඇතිවලා চিරාත් කාලයක් ලෝක ජීවත් වෙමින් තමන්ට සම්බුද්ධ ශාසනයට සේවයක් කරන්නට මේ සීල කුසල ධර්මයන් එතුමන්ගේ ජීවිතයට පාරමිතාවක් ශක්තියක් වේවා ප්‍රසාදිත කරනවා. ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය සඳහා පැමිණි පින්වත් සීල දෙනාට අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ පින්වත් සීලෝම දෙනාට මේ සඳහා උදව් උපකාර කළා එන්නට නොහැකි ගවදරවල යම්ට අප්‍රසන්න මේ සෑම දෙනාට මේ පින්වත් සීලෝ දෙනාට පින් අනුමෝදන් වූ දිව්‍යංග දේව ආශිර්වාදයෙන් තුන්වන සතු අනන්ත ගුණ බලයෙන් කුංශක්තිය බලයෙන් මේ සෑම දෙනාගේ මෙලොව ජීවිතවලට ඇතිවන්නා ලෙඩ දුක් කරදර බාධක අපල උපද්‍ර දුර වේවා. කරණකින් යහපත දර්ශයල සම්මුත වේවා. සසර වසනාතුරු සාපේපාසාදී බියකට දුක දුක්පත් අතර දුක් භාගයක්පත් නොවේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසනසිකම් වැඩවදාලා වූ උතුම් වජරාම නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගන්නට මෙම කුසල ධර්ම උතුම් නිවන් පිණිස පාරමිතාවක් වේවා. වන්දනා කරගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ
आयुरारोग्य संपत्ति सद्गु संपत्ति में जातो निब्बान संपत्ति मिनास्ति तमिन